අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිඩ්නි තසපුව ආරම්භ කරන්නට. අදත් සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අද දවසේදීත් ඔබට මේ පැය පුරාවට ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා ඉනිබ්බිති ඊළඟ පැයදී ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ දහම් ගැටළු වලට අවස්ථාව උදා කර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සම්පූර්ණ වැඩසටහන හැම විටම ඔබට ජීවිතයට බොහොම වටිනා වූ අර්ථයක් සාක්ෂාත් කරගන්නට හේතු වන වැඩසටහනක්. ඒ නිසා බොහොම ඕනෑකමින් මේ ධර්ම කාරණා ශ්‍රවණය කරන්නට ඔබටත් ආරාධනා කරමින් අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන්, අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සෙනසුරාදා සිඩ්නි තසපුවට ඉතාමත්ම මෙත්සිතින් දායකත්වයෙන් එකතු වෙනවා ආණ්ඩිගම පුණුවිටියේ පදිංචි EHM පොඩිහාමි ප්‍රමුඛ දරුවන් ඇතුළු පවුලේ පින්වත් සියලුම දෙනා. ඒ දායකත්වයට එකතු වෙන නම් සඳහන් කරපු ඇත්තු හැම දෙනෙකුගේම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරමින් අද දවසේ අපේ උතුම් මේ පින්බර කල්යාණ වැටත් එක්ක එකතු වෙන පින් ඇති ඔබ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. සෙතක් ශාන්තියක්, යහපතක්, සැපතක්, අභිවෘද්ධියක්ම සැලසෙත්වා කියලා ඊ타ත්ම මෙත්සිතින් සාදු සාදු සාදු. පින්වත්නි, අපි අද දවසේ බුදුරජාණන් වහන්සේගේ වටිනා අනුශාසනාවක් ඇසුරෙන් ඊටාම වටින ගාථාවක් මාතෘකා කරගන්නවා. තන්හුප්පාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ඉතිඋත්තක පාළියේ කුද්දක නිකායේ. මේකේ තියෙනවා පින්වත්නි, ඔය ඉතිඋත්තක පාළියේ සාමාන්‍යයෙන් හැම ගාථාවක්ම හැම සූත්‍රයකම ගාථා සහිතයි. ගාථා සහිත සූත්‍ර තියෙන්නේ. ඒ සූත්‍රයේ කියා දුන්න කාරණාව ගාථා වලට සංක්ෂිප්ත කරලා පෙන්නන විශේෂ දේශන රාශියක් එකතු වෙච්ච කොටස තමයි ඉතිඋත්තක පාළිය කියලා කියන්නේ. ඒකේ තියෙන සූත්‍රයක් මේ තන්හුප්පාද සූත්‍රය කියලා කියන්නේ. මේකේ තියෙන ගාථා දෙකක් තියෙනවා. අපි අද අන්නේ ගාථා දෙක තමයි කතා කරන්නේ. අපිට මේ ගාථා දෙකේ කතා කරන්න ඕනේ කියලා හිතෙච්ච විශේෂත්වය තමයි අපි සාමාන්‍ය ජීවිතේ හිතාගෙන ඉන්න එක්තරා දෙයක අර්ථය හාත්පසින්ම ඊට වඩා වටිනා ගැඹුරු අර්ථ තියෙන දේවල් සමාජය අපිට ඕන තරම් සමහරලාට මුණ ගැහෙනවා. ඒ කියන්නේ අපි පිටින් බලද්දි හිතනවා යම් කිසි දෙයක් ගැන මේ කියනවා ඇත්තේ මේක.
හැබැයි බැලුවට පස්සේ ඒකේ තියෙන වෙන අර්ථයක්. අපි හිතන අර්ථයට හාත්පසින් වෙනස් අර්ථයක්. සාමාන්‍ය ජීවිතේත් අපිට මේ වගේ දේවල් හම්බෙනවා පින්වත්නි. ධර්මයේ තුලත් ඒ වගේ හම්බෙනවා. දැන් අද කතා කරන දේශනාව තියෙන්නේ ඒ වගේ ධර්මයේ තුල අපි හිතන පැත්තට සරලව පිටින් පේන පැත්තට වඩා ගැඹුරක් මේ කියන අදාළ අපි කතා කරන්න යන කාරණාව ඇතුලේ තියෙනවා කියන එක මතුවෙන වටිනා ගාතාවක්. මොකද්ද ඒ මතු පිටින් පේන කාරණේ සහ ඇතුළාන්තයේ තියෙන කාරණේ කියන එක ඔබට විස්තර කරන්න කලින් සාමාන්‍ය ජීවිතයේ වගේ උදාහරණ තියෙනවනේ කියලා කිව්වනේ ඕන තරම්. මට හම්බෙච්ච ඒ වගේ උදාහරණත් බොහෝ තියෙනවා. ඔබටත් ඇති ඕන තරම් පින්වත්නි. දැන් මම ඔය නුවර පාරේ යනකොට වරකා පොළ කියනකොට අපි දන්නවා අබේ පුස්ස වරකා පොළ ඔය අතරේ ටිකක් අර හරියට හදිස්සියකට කෙනෙකුට යද්දි තේ එකක් බොන්න තැන්. එහෙම තියෙනවනේ ඕන තරම්. එතකොට අම්බේ පුස්ස වරකා පොළ අතරේ මෙච්චර කෑම කඩ තේ කඩ තියෙන්න එක්තරා හේතුවක් තියෙනවා. ඒ හේතුව ඔය වරකා පොළ කියන නම හැදිච්ච එක පිටිපස්සේ තියෙනවා. දැන් අපිට වරකා පොළ කියන වචනේ පිටින් ඇහිච්ච ගමන් අර උඩින් මත පිටින් අපිට ටක් ගාලා ඔලුවට එන්නේ මොකද්ද? වරකා පොළ. දැන් මම වල් පොළ. එතකොට අපි වරකා පොළ කිව්ව ගමන් ඔළුවේ අපේ ඇඳෙන්නේ වරකා විකුණපු පොලක්. එක්ක පොලක විකුණපු වරකා. අපිට එහෙම මොකක් හරි වරකා සහ ඔය ඉරිදා පොළ වගේ පොළ බඩු විකුණන පොළ සම්බන්ධ මොකක් හරි මේක ඇතුලේ ඇති කතාවක් කියලා තමයි හිතෙන්නේ. හැබැයි පින්වත්නි මේ වරකා පොළට කිසිසේත්ම වරකා සම්බන්ධයක් ඇත්තේම නැති මේ නම හැදිච්ච වෙනත් කතාවක් මේක ඇතුලේ තියෙනවා. මම මේක උදාහරණයක් විදිහට මේ ගත්තේ ධර්මයේ තුලත් ඒ වගේ දේ ඕන තරම් තියෙනවා කියන එක පෙන්වන්න. ඔය නුවර පාරේ ඒ කියන්නේ නුවර ඉඳලා කොළඹට සුද්දන්ගේ කාලේ ගොඩක් කලාවට බඩු අරගෙන යනවනේ කරත්තවල මිනිස්සු. ඒක කරත්ත පාරක් නේ කාලේ. එතකොට මේ කරත්තවල බඩු අරගෙන යනකොට කොළඹට ඇතුල් වෙන කරත්ත වලින් බදු අය කරන්න සුද්දන්ගේ ඒ බදු ගන්න නිලධාරීන් ඉඳලා තියෙන්නේ ඔය වරකා පොළ. එතකොට දැන් මේ බදු ගන්න නිලධාරීන්ට ඒ කාලේ මිනිස්සු කිව්වා චර පුරුෂයෝ කියලා. ඒ කාලේ එතකොට මේ චර පුරුෂයෝ බදු අය කරන්න උතන කරත්ත නවත්තනවා. එන හැම කරත්තයම පෝලිං ගහලා නවත්තන් ඉන්නවා. ඉතින් ඒ මොකද කපොල්ලක් තියෙනවා උතන. එතකොට මේ චර පුරුෂයන්ගේ කපොල්ල තියෙන ප්‍රදේශ නිසා කරත්තවල යන මහත්තුරුම ඒ කාලේ කියපු වචනයක් තමයි චර කපොල්ල. ඒ කියන්නේ චරයන්ගේ කපොල්ල, චර කපොල්ල. චර කපොල්ල තමයි පස්සේ කාලේ මේ වරකා පොල්ල වෙලා වරකා පොළ කියන තැනට හැදෙනවා කියන්නේ. ඔයගේ ඕන් තරම් ඉතින් උදාහරණ ඔය එකක් විතරයි. ඕන් තරම් තියෙනවානේ. එතකොට මේ චරයන්ගේ කපොල්ලත් එක්කම තමයි ඔතන කරත්ත ගිමන් හැරලා තේ එකක් බීලා යන්න පුරුදු වෙන්නේ අඹේ පුස්සත් එක්ක. එතකොට පින්වත්නි වරකා කතාවක් ගෑවිලාවත් නැති චරයන්ගේ කපොල්ලක් පස්සේ කාලේ චරකපොල්ල වෙලා වරකපොළ වෙන තැනට හැරෙද්දී ඕක දැන් මතු පිටින් බලපු ගමන් වරක කතාවක් ඔළුවේ ඇඳ ගන්නවා වගේ ධර්මයේ තියෙනවා. ඇත්තටම මේ උදාහරණේ විතරයි කිව්වේ. අපිට පිටින් බැලුවම අපේ ඔළුවට යන අර්ථයට වඩා ධර්මයේ තුල ඕන තරම් හාත්පසින් ඇතුලේ කතා කරන්න වෙන දෙයක් කියන එක තේරෙනවා. ඉතින් ඒක නිසා අපි හුදකලා වෙනවා කියලා කියනකොට ජීවිතේ
කෙනෙකුට හුදකලා වෙන්න කියන්නේ තනි වෙන්න කියලා අපි නිකන් කියමු. අපි තනි වෙන්න මොනවද කරන්නේ? අපේ ජීවිතේ සමහර දේවල් කලකිරුණාට පස්සේ මිනිස්සු කියන්නේ දැන් ඉතින් මේ ඔක්කොම දාලා කැලේට යන්න තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තව කියන්නේ කට්ටියම අතහැරලා දාලා යනවා කොහෙට හරි තනියෙන් කියලා කියන්නේ මිනිස්සු. හැමදේම අතහැරලා දාලා යනවා යන්න. ඔගොල්ලෝ ඔක්කොමලා අතහැරලා දාලා යනවා යන්න. මිනිස්සු ඒ වගේ ප්‍රශ්නයක් එනකොට පීඩනයක් එනකොට තනි වෙන්න බලනවා. ඒ හිතට පීඩනයක් දුකක් කම්පනයක් එනකොට පින්වත්නි තනි වෙලා හැමෝගෙම ඈත් වෙලා හුදකලා වෙලා ඒක සතුටක් වගේ දැනෙනවා. එහෙම තනියෙන් ඉන්න හම්බෙන එක. දැන් සමහර අය ජීවිතේ පීඩනයක් ප්‍රශ්නයක් එද්දී ඒක තව කෙනෙක් එක කියන්න කැමතියි. සමහරව එහෙම කියන්නේ තනියෙන්ම කල්පනා කර කර ඉඳලා තනියෙන්ම තීරණ ගන්නවා. එතකොට මේ තනි වෙලා ඉන්නවා කියන එකේදී ගොඩක් වෙලාවට හිතන්නේ කැලේකට ගියාම තනි වෙනවා. දැන් භික්ෂුවක් වුණත් සංඝයා ඇසුරේ ආරාමයක ඉන්නවට වඩා තනි වෙන්න ඕන උනාට පස්සේ උන්වහන්සේලා කරන්නේ කැලේට යන එක. කැලේට ගිය පමණින්ම ඇත්තටම තනි වෙනවද? හුදකලා වෙනවද? කැලේක තමන්ගේ හිත හුදකලා කරගන්න හිත මෝරන්න ඕනේ කියලා ධර්මයේ තුල තියෙනවා පින්වත්නි. මෝරච්ච නැති කෙනෙක් කැලේකට ගියාට පස්සේ එයා තනි වෙන්නේ නැහැ. ඇයි ඒ තනි වෙන්නේ නැහැ කියන්නේ? මේ හිත පදන් වෙලා මෝරලා තියෙන්න ඕනේ ඒ වගේ තනියෙන් හුදකලාව ඉන්න කාරණා පහකින්. එකක් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. යම්කිසි කාලයක් තිස්සේ හොඳට කල්යාණ මිත්‍රයෙක් ඇසුරේ කියන්නේ තමන්ට නිවනට හිත මග පෙන්වලා පුරුදු කරන මේ හිත හසුරවන කල්යාණ මිත්‍රයෙක් ඇසුරේ යම්කිසි කාලයක් තමන් පුරුදු වෙන්න ඕනේ පුහුණු වෙන්න ඕනේ කැලේට යන්න කලින්. උදාහරණයකට පැවිද්දෙක් නම් වැඩිහිටි සංඝයා ඇසුරේ හැමතිස්සෙම තමන්ගේ තියෙන අබල දුබලකම් වලට අවවාද අනුශාසනා ලබාගෙන සංඝයාට වත්පිළිවෙත් කරගෙන කුදුමහත් සංඝයාගේ කටයුතු වලට උදව් උපකාර කරගෙන යම්කිසි භික්ෂුවක් කර කල්යාණ මිත්‍ර ඇසුරේ පදන් වෙන්න ඕනේ. එකපාරට මහණුන ගමන් කැලේ දුවන්න බෑ. දැන් ඔය සමහරු ඉන්නවා ගිහිව ධර්මයේ ටිකක් හොඳට මේ ආදරෙන් අහනකොට මහාන වෙන්න හිතක් එනවා. මේ ඒගොල්ලෝ සමහර මනුන්ට උන්තරම් හම්බෙලා තියෙනවා. මේ ආරණ්‍යවල එහෙම නැත්නම් අර සංඝයා අවවාද අනුශාසනා දීලා හික්මවන තැන්වල මහාන වෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. එයාලා හිතනවා ඕවට වෙලා හාමුදුරුවෝ ඇසුරේ ආරණ්‍යවල ඒ තියෙන නීති රීතිත් එක්ක ඉන්නවට වැඩිය මං කැමති නිදහසේ තනියෙන් ඉන්න. ඉතින් ඔය කොහේ හරි පන්සලකට ගිහිල්ලා හිතනවා ඒ හාමුදුරු කෙනෙක් ළඟ මහණුනහම මට කැමති තැනකට ටක් ගාලා යන්න පුළුවන් කියලා. එහෙම ඔය අහිංසක හාමුදුරු කෙනෙක් ළඟ මහාන වෙලා ඊට පස්සේ ටික දවසක් උන්වහන්සේත් එක්ක ඉඳලා මෙන්න යනවා කැලේට. දැන් එහෙම අර කැලේ ගිහිල්ලා තනි වෙන්න හදන හාමුදුරුවරු කියලා හිතන සමහර හාමුදුරුවරු ඉන්නවා. සංසාරේ යම් කිසි පුරුද්දකට පිනකට බේරෙනවා. සමහර හාමුදුරුවරු සම්පූර්ණ ආපහු පිරිහෙනවා. සිවුරු ඇරලා ගිය අය තෝරන තරම් ඉන්නවා. ඒ වගේ අර ඒක බෑ පින්වත්නි. එහෙම හිත පදන් නොවි එහෙම කැලේ යන්න බෑ. ඒක ලේසි නෑ. එහෙම තනි වෙනවා කියන එක පුළුවන් දෙයක් නෙමෙයි. හිත පදන් නොවි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි හිත පදන් වෙන්නේ පළවෙනි එක. ඊට පස්සේ සීලය තියෙන්න ඕනේ. කැලේට යන්න බෑ දුස්සීල කෙනාට. කැලේ කියන්නේ කැලේ ඉන්න බෑ දුස්සීල කෙනෙකුට. හොඳට සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි තමන්ට වීරියයි සිහියයි කියන දෙක සහ ප්‍රඥාව. මෙන්න මේ කාරණා පහ කල්යාණ මිත්‍රාශ්‍රයයි සීලයයි සිහියයි වීරියයි ප්‍රඥාවයි
මේ පහ හොඳට හිත පුරුදු කරලා හිත ඒ වෙනුවෙන් පදන් වෙච්ච කෙනෙකුට ඔන්න කැලේට ගිහිල්ලා ඉන්න පුළුවන් කියනවා. මේක තියෙන්නේ මේගිය සූත්‍රයේ. මේගිය කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු කාලෙක කියන්නේ ඒ කාලේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානෙට පත් වෙලා හිටියේ නෑ. මේගිය කියලා හාමුදුරු කෙනෙක් හිටියේ උපස්ථානෙට. ඒ හාමුදුරුවෝ ඒ පිණ්ඩපාතේ වැඩම කරලා එන වෙලාවක අඹ වනයක් දකිනවා. හරිම ලස්සන ගඟක් ගලන මහා පුදුම සුන්දර කැලයක්. කැලේ ලස්සන සුන්දරකම දැකලා මේ හාමුදුරන්ගේ හිත ගියා ලස්සන තැනක් මේකේ ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්නේ. මට ආසයි මේ කැලේට වෙලා තනියෙන් ඉන්න. දැන් මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් ඉන්නේ. ඒකවත් වගක් ගත්තේ නැහැ. ගාණක් ගත්තේ නැහැ. දැන් ඔය බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු මේ මේගිය හාමුදුරුවෝ, නාගිත හාමුදුරුවෝ, නාගසමාල හාමුදුරුවෝ වගේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් උපස්ථානෙට. හැබැයි හැම කෙනෙක්ගේම අතින් යම් යම් අඩුපාඩුකම් වෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ උපස්ථානෙට සම කරන්න කවුරුවත් නැණි පින්වත්නි. බුද්ධ උපස්ථානයේ උපරිමම කිසිම අඩුපාඩුවක් නොවි වහා වැටහෙන නුවණින් ආනන්ද හාමුදුරුවෝ තමයි ඒ උපස්ථානේ උපරිමයෙන්ම කළේ. දැන් මේ මේගිය හාමුදුරුවෝ අඩුතරමේ මම බුදුහාමුදුරුවන්ගේ උපස්ථායකයන් වහන්සේ කියන එකවත් මතකයක් නැතුව දැන් අර කැලේට යන්න ලෑස්ති, තනි වෙන්න ලෑස්ති. උන්වහන්සේට ඕනුණා තනියෙන් ගිහින් භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ කිව්වා මේගිය තව භික්ෂුවක් එනකන් ඉන්න. ඇහුවේ නෑ. ආයෙත් ඇහුවා යන්න ඕනි කිව්වා. බුදුරජාණන් වහන්සේ නෑ ඉන්න තව ටිකක්. කීප වතාවක් ඉන්න කියනකොට මෙයා කියනවා ඔබ වහන්සේට නම් ඉතින් මොකෝ. ඔබ වහන්සේ ඉතින් බුදු වෙලා දැන් ඔබ වහන්සේ සසරින් නිදහස් වෙලා කරගන්න ඕන ඔක්කොම කරන් ඉවරයිනේ. අපි එහෙම අපිට තව කොච්චර දේවල් කරන්න තියෙනවද? ඔන්න කියපු කතාව මේ උපස්ථානෙට හිටපු කෙනා. බුදුරජාණන් වහන්සේ කැමති දෙයක් කරගත්තාවේ කියලා නිහඬ වුණා. ඊට පස්සේ පින්වත්නි ඔන්න ගියා මෙයා කැලේට. මේ හාමුදුරුවෝ දැන් අඹවණේට ගිහිල්ලා තෝරගත්ත ගහක්. ඒ ගහ මුල වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. ඉස්සෙල්ලා වටපිට බැලුවා හරිම ලස්සන සුන්දර වනයක්. හිත ඇද්දිලා ගියා එතෙන්ට. මෙතන නම් හොඳට හිත වැඩේ කියලා හිතාගෙන ගහකුත් තෝරගෙන භාවනා කරන්න ගත්තා. ටිකක් වෙලා ගියා හොඳින් භාවනාවේ අරමුණ හිත හිතා ඒ දැන් කමටහනේ හිත හසුරගෙන යනකොට ජීවිතේට හිතලවත් නැති, දැකලවත් නැති, දන්නේවත් නැති මේ අනම්මනම් ඔන්න මතක් වෙන්න ගන්නවා. එකීව මතක් වෙන්න ගන්නවා. ඒවා ඇවිල්ලා හරි කැත හැඟීම්. අපි කැත හැඟීම් කියලා කියන්නේ රාගික හැඟීම්. ඊට පස්සේ මරණ ඒවා, ලේහලන ඒවා, මේ වගේ රාගය, ද්වේෂය, මුසවිච මහා කැත හැඟීම් වෙනවා. දැන් හිතට මේ භාවනා කරන්නේ මුනාසෙ බැලුවා කැලේට ඇවිල්ලා භාවනා කරන්න තියා මං කැලේ එන්නේ නැතුව මේ භාවනා කරන්නේ නැතුව ඉද්දිවත් ආපු නැතිව දැන් මතක් වෙන්න ගන්නේ. මගේ මේ හිතට මෙච්චර කැත අදහස් එන්නේ කොහොමද මේ භාවනා කරන්න ආපු මට? උන්වහන්සේට දැන් මේක හරි පීඩනයක්. මැවි පේනවා මහා කාමුක දේවල්. මේගි හාමුදුරුවෝ උත්සාහ කරා මේ එන හැඟීම් යටපත් කරගෙන කොහොම හරි භාවනා කරන්නම බෑ. අන්තිමට බැරිම තැන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ආයි මතක් කර මේ හම්බෙලා කියන ස්වාමීනි මට මේ කරන්න බෑනේ භාවනා කිව්වා. ඒ කැලේට ගිහිල්ලා මං උත්සාහ කරා බැරි වුණායි කිව්වා. මෙච්චර මේ පිරිසත් එක්ක සංඝයායක එද්දී වැඩෙන හිතවත් වැඩුන්නේ නැහැ ස්වාමීනි තනි වෙච්ච වෙලාවේ කිව්වා. බුදුරජාණන් සවදාල එතන තනිවීමේ නෙමෙයි ප්‍රශ්නේ. හිත මෝරලා නැහැ ඔබට කැලේට යන්න තරම්. හිත පදන් වෙලා නැහැ කැලේට යන්න තරම්. එතෙන්දි තමයි උන්වහන්සේ අර කාරණා සියල්ල පෙන්වන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළ මේ කරුණු පහක් ඕනේ හිත මෝරන්න. පින්වත්නි මේ ගිය ස්වාමීන් වහන්සේට වෙලා තියෙන මොකද්ද? ඒක හරිය අපූරු සිද්ධියක් මෙතෙන්දි වෙන්නේ. උන්වහන්සේ කලින් ඔය ප්‍රදේශේ රජෙක් වෙලා ඉඳලා තියෙනවා ගිය ආත්මික. රජ්ජුරුව විදිහට රාජධානියක් වශයෙන් තමන්ගේ රාජධානියේ
සතුටු වෙමින් රාජ්‍ය පාලනය කරගෙන අතීතේ හිටපු කෙනා අද දන්නේවත් නැහැ Taman දැන් ඒ ප්‍රදේශෙම හාමුදුරු කෙනෙක් හැටියට මහාන වෙලා ඉන්නවා. අපේ සංසාරේ අපේ අතීත කතා කොහොම කොතන කොයි විදිහේ දේවල් එක්ක ගෙවුනද කියලා අපි දන්නේ නැහැනේ. අපි සමහරට ඒ තැන්වල සමහරලාට අතීතේ රජකම් කරපු රාජධානි අද හිඟා කන මිනිස්සු ඉන්නවා. ඒ සංසාරේ හැටි සමහරලාවට රජවරු වෙලා ඉන්න අය අතීතේ ඒ රාජධානිවලම ඉස්සර වෙන රජවරු රජකම් කරන කාලවල තමන් හිඟා ගාපු අවස්ථා තියෙනවා. ඒ වගේ මේ සසරේ ස්වභාවය හරි පුදුමයි පින්වත්නි. දැන් අද මේ හාමුදුරුවෝ හිතුවේවත් නැහැ මේ හාමුදුරුවෝ අර පිණ්ඩපාතේ වඩිනකොට අර ගඟ දැකලා ඒ අඹ වනේ දැකලා ආස හිතිලා තියෙන බලන්නම් බැලින්නම් මොකටද මේ තමන් එදා අතීතේ රජකම් කරපු කාලේ බිසවවරුත් එක්ක සතුටු වෙන්න එන රාජකීය උද්‍යානෙ තිබිච්ච භූමිය. ඒ භූමිය දැකලා ආස හිතිලා ඒ භූමියත් එක්ක ඒ භූමියේ වාසය කරගෙන ඒ භූමියට වෙලා තමන්ගේ එදා බිසවවරුන් එක්ක විඳපු කම්සුව ඒ කම්සැප අතීත සංස්කාර මේ පින්වත්නි කැලේ ඇස් පියාගෙන අර භාවනාවේ ඉන්න කෙනාට ඔන්න මතක් වෙවි එනවා. තමන් දන්නේවත් නැහැ මේ ජීවිතේ හිතලවත් නැති අරමුණු. යා හීන පේනවා වගේ පේන්න ගන්නවා එකපාරට අර අතීත දේවල්. හරි පුදුමයි හිත. නිකන් අර පරණ කොපිස් ගහගෙන තියාගෙන ඉන්නවා වගේ එළියට දාන්න ගත්තා. හිත මෝරච්ච නැති මේ හාමුදුරුවෝ ඒ වගේ අරමුණු වලින් හිත යට කරගත්තේ පින්වත්නි හිත පදම් කරගත්තේ නැත්තේ උන්වහන්සේට අර කල්යාණ මිත්‍රයාගේ ඇසුරේ සිහිය වීරිය ප්‍රඥාවත් එක්ක මෝරච්ච හිතක් නැතිකම ප්‍රධාන දේ. ඒ නිසා එහෙම මෝරපු කෙනෙකුට තමයි කැලේකට ගිහිල්ලා ඉන්න පුළුවන්. නැත්තම් පින්වත්නි කැලේට ගියා කියලා තනි වෙන්නේ නැහැ. ඇයි ඒ කැලේට ගියාට තනි වෙන්නේ නැත්තේ? අද අපි අන්න එතනයි කතා කරන්නේ. තනි වෙන්න කොහොමද තනි වෙන්න පුළුවන් ඇත්තටම? තනි වෙන්න කැලේකට යන්න ඕනේද? අපි ගී පද ටිකක් මට හිතට එනවා මේ මටයි මගේ හිතටයි තනි වෙන්න ඉඩ දෙන්න කියලා කියන වචන ටිකක් ඔබට මතක ඇති. එහෙම කියනවා තනි වෙන්න ඉඩ දෙන්නලු හිතටයි එයාටයි තමන්ටයි හිතටයි. ඇත්තටම හිතත් එක්ක තමන් තනි වුණාට පස්සේ ඒ හිතේ හසුරවන්නේ මොනවද? අන්න ඒ හිත හසුරන දේත් එක්ක ඒක ඇත්තටම තනිවීමක්ද නැද්ද කියලා තීරණය කරනවා පින්වත්නි. මේ සංසාරේ ඔබ යන්නේ තනියෙන්ද? ඔබ අහලා ඇති මිනිස්සු කියනවා තනියෙන්මයි උපන්නේ, තනියෙන්මයි මැරෙන්නේ. ඉපදුනේ තනියෙන්ලු, මැරෙන්නේ තනියෙන්ලු, සසරේ යන්නේ තනියෙන්ලු. තන්නි කර බොරු. ඔබ හිතනවාද පින්වත්නි ඔබ සංසාරේ තනියෙන් ඉපදුනා කියලා, තනියෙන් මැරෙනවා කියලා? මේ සසරේ ඔබ තනියෙන් යනවා කියලා ඔබට හිතනවද? අපි කියනවානේ මේ අම්මලා තාත්තලා දරුවෝ නෝනලා මහත්තයලා ඕගොල්ලෝ ඔය කට්ටිය කරපින්නගෙන අපි සංසාරේ යන්නේ තනියෙන් යන්නේ කියලා කියන්නේ. ඒ නිසා මගේ ගමන මම බලන මම තනියෙන් ආපු කෙනා මේ මෙහෙම කියනවනේ මිනිස්සු. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේ සංසාරේ ඔබ තනිය වෙලා නැහැ. තනි වුණා නම් ඔබ සංසාරේ යන්නෙත් නැහැ. ඔබ තව කෙනෙක් එක්කයි සංසාරේ යන්නේ. අත්තල් බැඳගත්ත නිසාමයි ගමනක් තියෙන්නේ. තව කෙනෙක් එක්ක ඔබ අත්තල් බැඳගෙන යනවා. එයත් එක්ක යන ගමන තියෙන තාක්කල් කැලේට ගියත් කොතෙන්ට ගියත් ඔබ තනියෙන් නෑ පින්වත්නි, තනි වෙන්නේ නෑ. එයා එක්ක අත්තල් බැඳන් ඉන්නකම් ඔබ සංසාරේ යනවා කියවනේ මං. එයාව අතෑරියොත් එහෙම සසරින් නිදහස් වෙනවා. ඔබට ඇත්තටම සංසාරේ දැන් ඇතිනම් ඔබට නිවන නම් ඕනේ.
ඔබට තවත් නම් යන්න බෑ ගමන කියලා හිතනවා නම් ඔබ කළ යුත්තේ එයත් එක්ක යන එක අතාරින එකයි. අත්තල් බැඳගෙන යන යාගේ ගමන අතහැරියත් ඔබ නිවනටමපත් වෙනවා. මේ කා එක්කද අපි සසරේ තනියෙන් යන්නේ නැතුව අත්තල් බැඳගෙන යන්නේ කාත් එක්කද? එක එක උත්තර මට එනවා දැන් කියනවා. ගුවන් විදුලිය ළඟ මේ වෙලාවේ හොඳ අවධානයෙන් ධර්මය අහගෙන ඉන්න ඔබේ මුවින් අකුරු 3 වචනයක් පිට වුණා කියලා මට හිතෙනවා. සමහරු කියනවා කර්ම, එක එක ඒවා කියනවා. තණ්හා, විවිධ දේ තියෙනනේ, සිත, එක එක ඒවා කියනවා. තනි වෙන්න ඉඩ දෙන්න කියනවානේ මටයි මගේ හිතටයි. එතකොට මේ හිතත් එක්ක සමහරු එහෙම කියනවා. සමහරු කියනවා පිම්පව්, අපි මැරෙනකොට ගෙනියන්නේ ඔච්චරයිනේ කියලා කියන්නේ සමහරු. පිම්පව්, කර්මය, ඔය අනිත් ඔක්කොම දාලා යන ඔච්චර තමයි අරන් යන්නේ. මැරෙනකොට ගෙනියන දෙයක් අපි රැස් කරගන්න ඕනේ. ඔයගේ කියන්නේ මිනිස්සු. පින්වත්නි, ඇත්තටම බුදුහාඳුරෝ මේ සසරේ අත්තල් බැඳගෙන යන තනි වෙලා නැති ඒ කෙනා ගැන ලස්සන්ට කියා දෙන ගාතාවක් තමයි අපි ඔය මාතෘකා කරගත්තේ. අද මේ සූත්‍රයේ ගාථා 2ක් තියෙනවා කියලා ඔබට කිව්වේ. ඒ ගාථා 2යි. මොනවද මේ ගාථා 2? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරං. මේ සංසාරේ බොහෝ කාලෙක ඉඳලා අපිට එන්න වෙලා තියෙන්නේ තවත් කෙනෙක් එක්කයි. ඒ කෙනා තමයි තණ්හා ဒ ුතියෝ පුරුෂෝ. දෙවනියා තමයි අපි අත්වල බැඳගෙන යන අපේ දෙවනියා, පාර්ට්නර්, සහකාරයා. එහෙම නැත්නම් මෙතන මේක සහකාරයා කියනකට වඩා හොඳම වචනේ සහකාරී. මොකද තණ්හා කියන එක නිකන් ස්ත්‍රී ලිංග වචනයක්නේ. ඒතර අපි මේ සසර යන අපේ සහකාරී, පාර්ට්නර්. මෙයා තමයි තණ්හා ဒ ුතියෝ. එයත් එක්ක දීඝ මද්ධාන සංසාරං. අති දීර්ඝ කාලයක්, බොහෝ කාලයක් මේ සංසාරේ එනවයි කියන යත් එක්ක. ඉත්ත භාවඤ්ඤතා භවං සංසාරං නාතිවත්තති. ඒ නිසා තමයි කියනවා මේ ජීවිතෙත් ඊළඟට පරලෝක ජීවිතෙත් කියන මේ සංසාරේ ඉක්මව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ මරණයෙන් පස්සේ ඊළඟ ජීවිතේ අතර ගැට ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිත දැන් පිරිනිවෙන උත්තමෙක් මේ ජීවිතයත් පරලොව ජීවිතයකුත් කියලා දෙකක් අතර ගැට ගහිල්ලක් නැහැ. ඒක ලියාගෙන ඉවරයිනේ. මේක ඊළඟ ජීවිතයක් එක්ක ගැට ගහන්නේ කවුද? මෙයා, මේ දෙවනියා. එයා තමයි අපේ පාර්ට්නර් තමයි මේක එකතු කරලා අපි හැම තිස්සෙම පින්වත්නි දැන් සහකාරී කියන්නේ ඒ සහයක්. එයා සහාය වෙනවා. යම්කිසි දෙයකට සහායක් වෙනවා. මේ අපේ තණ්හා කියන පාර්ට්නර් අපිට සහාය වෙලා තියෙන්නේ මොකටද? මේ ජීවිතේට තව පරලොව ජීවිතයක් සම්බන්ධ කරලා දෙන්න. එයා තමයි මේකේ පාර්ට්නර්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මාදී නවං ඤත්වා තණ්හං දුක්ඛස සම්භවං වීත තණ්හෝ අනාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේ. තණ්හාව තමයි දුක හටගන්න හේතු වෙන්නේ කියලා තණ්හාවේ ආදීනව දකින්න කෙනා තණ්හා රහිත වෙනවා. උපාදාන නැතිේ සතෝ බික්ඛු, සිහියෙන් ඉන්න භික්ෂුව සංසාරේ අතහැරලා දානවා. අනාදානෝ. මෙතන සසර අතහැරලා දාන එකක් දානයක්, අනාදානි. මේ සසරේ ඔන්න ඔය දෙවනියා එක්ක අත්වල බැඳන් යනකම් ගමන යනවා කියලා කිව්වනේ. මං කියවනේ එයාගේ අතහැරියොත්, එයත් එක්ක යන අර ආදරෙන් බැඳිලා වෙලිලා යන ගමන අතහැරියොත් එතනින් එහාට ගමන නිමා වෙනවා. එතකොට මේ දෙවනියෙක් විදිහට තණ්හාවත් එක්ක යන ගමන අතහැර ගන්න එකම තමයි සුන්දරම හුදකලාව වෙන්නේ. සුන්දර හුදකලාවක් කියලා කියද්දි පින්වත්නි, මිනිස්සු කැලේකට ගිහිල්ලා කාත් කවුරුත් නැතුව තනියෙන් ඉන්නවා කියන එක හුදකලාවක් කියලා කියත හැකි තමයි. මුහුදක් වෙරළකට මුහුදක් අයිනට ගිහිල්ලා, ගඟක් අයිනකට ගිහිල්ලා, ඇලක් දොලක් අයිනකට ගිහිල්ලා
පාඩුවේ පැත්ත කරලා බලාගෙන ඉන්නකොට අපි කියන්නේ මට තනි වෙලා ඉන්නෝ හරීම සැපක්, ඒක හරීම මේ ඒක හොඳ හුදකලාවක් කියලා හිතනවනේ. නෑ, ඒ හුදකලාව සුන්දර හුදකලාවක් නෙමෙයි. සුන්දර හුදකලාවක් වෙන්නේ නැත්තේ ඇයි? අර පාට්නත් එක්කනම් අපි ඉන්නේ. කැලේට ගිය තැන හෝ ඇලක් දොලක් වැවක් ගඟක් ළඟට ගිය තැන අපි ඉන්නේ අර අපේ තණ්හාව කියන පාට්නත් එක්කනම් කොහොමද තනි වෙලා තියෙන්නේ? කොහොමද හුදකලාව? එතන ඇත්තටම තව එක්කෙනෙක් ඉන්නවනේ. තණ්හාව කියන එක්කෙනා. මෙයා එක්ක ඉන්නකම් එතන තනිකමක් නැහැ. කිසිම තනිකමක් නැහැ. එතකොට යම්කිසි මහා ජනාකීර්ණ පිරිසක් මැද රහතන් වහන්සේ නමක් තණ්හාව අත්හැරලා වාසය කරනකොට උන්වහන්සේ මොන තරම් පිරිසක් මැද හිටියත් පින්වත්නි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේට නෙළුම් කොළේට වතුර බින්දුවක් වැටෙනවා වගේ හැම අරමුණක්ම අපපතිට්ඨිත පිහිටන්නේ නැති විඥානයක් සකස් වෙන්නේ. පිහිටන්නේ නැහැ. එතකොට අනිදස්සනයි රහතන් වහන්සේට අනිදස්සන විඥානයක් කියලා කියන. හරියට නිකන් ආකාශයේ චිත්‍රයක් අඳිනවා පින්සලකින්. පින්සලෙන් ආකාශේ කොච්චර චිත්‍ර ඇඳත් පින්වත්නි ඇඳෙන්නේ නැහනේ. මෙහෙන් අඳිනවා හැබැයි ඇඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ මහා පිරිසක් මැද්දේ මොන අරමුණු ගත්තත්, රූප දැක්කත්, සද්ද ඇහුණත්, මොනවා ලැබුණත් උන්වහන්සේ හුදකලා. ඇයි හේතුව? දෙවනිය නැහැ. තණ්හාව නැහැ. එතකොට මේකේ සුන්දරම හුදකලාව තියෙන්නේ අන්න එතනයි. දෙවනියෙක් එක්ක නැති පාට්නර් අතහැරලා දාපු තනිවීම. ඒ තනිවීම ගැන තමයි ධර්මයේ තුල කතා කරන. අර මං කිව්වේ වරක පොළ කියන එක පිටින් බැලුවම නිකන් අපි වරක පොළ කියන වරක කතාවක් කියලා හිතනවා. නමුත් ඒක ඇතුලේ චරක පොළ කියලා වෙනම තේරුමක් තියෙනවා. ඒ වගේ මේ හුදකලා වෙනවා, තනි වෙනවා කියන එක, ඒක විහාරී වෙනවා කියලා කියන මේ ශාසනය තුල තනි වෙන්න කියන එක කියන්නේ පින්වත්නි ඔක්කොමලා අතෑරලා දාලා පැත්තකට වෙලා තනියෙන් ඉන්න කිසි කෙනෙක් ළඟට යන්න එපා කියන එක නෙමෙයි. මේකෙදි දැන් ඇත්තටම ඉතින් පින්ඩපාතේ වඩන කැලේක ඉන්න හාමුදුරු කෙනෙක් වුණත් තනියෙන් ඉන්නවා කියලා ගැබ්බැ හැමදාම දවස ගානේ ආව හරි මුණ ගැහෙනවනේ. දානේ ටික පින්ඩපාතේට මේ කුසපුරව ගන්න පින්ඩපාතේ ටික ගන්න හරි මිනිස්සු අතරට එන්න වෙනවා. තනිවීම කියන්නේ ඇත්තටම ඒක තනිවීමක් නෙමෙයි කියන්නේ. හැබැයි ඒ තනිවීමට එහා ගිය සුන්දරම හුදකලාව තියෙන්නේ තණ්හාව අත්හැරගෙන දෙවනියාගෙන් ලෙහෙන, දෙවනිය අත්හැරලා දාන අන්නේ සුන්දර තනිවීම. ඒ හුදකලාව, ඒ ඒක විහාරී භාවය, ඒ තනිවීම කියන එක තමයි අපි කිව්වේ මේකේ තියෙන යටි අර්ථය. ඒ යටි අර්ථය මතු කරන තණ්හාව දෙවනියෙක් විදිහට දීගමත්දාන සංසාරේ අපි එනවා මෙයත් එක්ක අත්වල බැඳගෙන. එතකොට තණ්හාව අතහැරිය තැන පටිච්චසමුපාදෙම බිඳෙනවානේ. තණ්හාව අතහැරුණට පස්සේ භවය සකස් වීමම නවතිනවා. කියන්නේ භවය සකස් වෙන තාක්, විපාක පිණිස කර්ම සකස් වෙන තාක් උපදිනවා නම් ඒ ඉපදීම නිදහස් වෙන තැන යම් දවසක තණ්හාවෙන් නිදහස් වෙච්ච දවසයි. එතකොට තණ්හාවෙන් නිදහස් වෙන කෙනා සසරේ ගමන සම්පූර්ණ අතහැරලා දානවා නම් පින්වත්නි, අන්න ඒ ගමන ගැනයි මෙතනදී මේ සූත්‍රය පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඔය කියපු කාරණාවත් එක්ක මට හිතෙනවා සමහර අය තනි වෙන්න හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ආවට පස්සේ මට එපා වුණා, මට කලකිරුණා, මට හැමදේම දාලා යන්න හිතුණා, මට ඔයගොල්ලෝ ඔක්කොම අතහැරලා දාලා යන්න හිතනවා, ඔළුව හැරිච්ච අතේ යන්න හිතනවා කියන වගේ වචන ඔක්කොම එක්ක බලද්දී තනිවීම කියන එක මිනිස්සු කතා කරාට ඒ කතා කරලා තියෙන මොකක් හරි ලොකු ගැටීමක් එක්ක, කලකිරීමක් එක්ක. වැඩ කරන්න යනකොට මිනිසුන්ට කලකිරීම වෙනවා. සමාජයේ තමන් විවිධ විදිහට ගැවසන කරන දේවල් එක්ක මිනිසුන්ට කලකිරීම වෙනවා. ඇසුරු කරන අයත් එක්ක කලකිරීම වෙනවා. අසනීපත් එක්ක කලකිරීම වෙනවා. එක එක ප්‍රශ්න ජීවිතේට එනකොට ආර්ථික ප්‍රශ්න හෝ වෙන්න පුළුවන්, ඩයතුරුස් ගෙවා ගන්න බැරි වෙනකොට වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් එක්ක පින්වත්නි කලකිරීම වෙනවා. බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට වෙන්නේ නැති වුණාට පස්සේ කලකිරීම වෙනවා.
දැන් ඕවගේ දේවල් ආවට පස්සෙනේ තනි වෙන්න හිතන්නේ, හැමදේම දාලා යන්න ඕනේ කියලා හිතන්නේ, අතහරින්න ඕනේ කියලා හිතන්නේ. හැබැයි ඒ අතහැරීම හෝ ඒ දාලා යන්න කියලා හිතන හෝ තනි වෙන්න ඔක්කොගෙම ඈත් වෙන්න ඕනේ කියලා හිතන තැන ඇත්තටම තනිවීමක් නෑ. හොඳට මතක තියාගන්න. ඇයි? එතන තියෙන පින්වත්නි කලකිරීම කියන එකට සමාන වචන තමයි ඔය කියන කලකිරීමේ තියෙන ගැටීම. නිබ්බිදා කියලා කියන ධර්මයේ තුල කියන කලකිරීම නෙමෙයි ඔය තියෙන්නේ. ඔතන තියෙන ගැටීම. ඒ කියන්නේ සමාජයේ කෙනෙක් එක්ක හෝ යම්කිසි දෙයක් එක්ක, තැනක් එක්ක, මොකක් හරි සිද්ධියක් එක්ක ඔබට තියෙනවා නම් කලකිරිලා අයින් වෙන්න ඕනේ, තනි වෙන්න ඕනේ කියලා එතන තියෙන ගැටීම. අවබෝධයෙන් කලකිරෙනවා කියන එක වෙනයි. ඔන්න කෙනෙක්ගේ කල්කිරියාව ගැන අවබෝධයක් ඇති වුණා. යාව අතහැරලා දැම්ම පැත්තකට වුණා. එතකොට අපි අර කලකිරිලා මූණ එල්ලගෙන ඉපා වෙලා ජීවිතේම දැන් දාලා යන්න හිතන අන්න ඒ වගේ ඉන්නේ. එතන තියෙන්නේ ගැටීමක්. පින්වත්නි, ඒක අයිති ද්වේෂයට. ඔබ බලන්න හිතන දේ සාර්ථක වෙනකොට එතන හරීම හිත උද්ධාමයටපත් වෙනවා. හිතන දේ අසාර්ථක වෙනකොට හිත හරි මලානික වෙනවා. හිත කඩාගෙන වැටෙනවා. අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙද්දී ඒකට හිත ඇලෙනවා. බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට හිත එතෙන්දි ගැටෙනවා. ඉෂ්ට වීමෙන් හිත ඇලෙන එකයි ඉෂ්ට නොවීමෙන් හිත ගැටෙන එකයි කියන මේ දෙකම අයිති තණ්හාවට. ඇලෙන්නේ තණ්හාව නිසා, ගැටෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැත්තම් ගැටෙන්නේ නැහැ පින්වත්නි. අපි ගැටෙන්නේ හැම තැනකදීම තණ්හාව නිසා. අපිට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ, තිත්ත වෙලා තියෙන්නේ කියලා කියන්නේ තණ්හාව නිසා. ඒක ඔබට මම කියන්නේ මේකයි. රහතන් වහන්සේලා නිබ්බිදාවට පත්වීම කියලා කියන කලකිරීමක් කියන එක අවබෝධයෙන් තමයි අරහත්ත්වයට පත් වෙන්න පාර හදාගන්නේ. නිබ්බිදාව කියලා කියන ඒක ගුණයක්. නිබ්බිදාව තමයි අරහත්ත්වයට පාර හදන්නේ. ඒකෙන්නේ යථාභූත ඥානෙත් එක්ක. නිබ්බිදාව ඇති වෙන්නේ යථාභූත ඥානෙත් එක්ක. නිබ්බිදා කියන්නේ කලකිරීම. හැබැයි ඒ කලකිරීම ඇවිල්ලා ඔය අපි ජීවිතේ මුස්පේන්තු වෙලා වගේ කියලා කියන ඒ කලකිරීම නෙමෙයි. මාර්ගඵලලාභී උත්තමයෙකුට පංච උපාදානස්කන්ධ ගැන ඇති වෙනවා නිබ්බිදාවක්, කලකිරීමක්. ඒ පින්වත්නි, ඒකේ අනිත්‍ය ස්වභාවය දකිනකොට, දුක්ඛ ස්වභාවය දකිනකොට, අනාත්ම ස්වභාවය දකිනකොට, අසුභ ස්වභාවය දකිනකොට එතනදී ඇත්ත දැනගත්තට පස්සේ, ඇත්ත අවබෝධ කළාට පස්සේ මෙච්චර කාලයක් මුලා වෙලා හිටියා නේද? මෙච්චර කාලයක් මේ අනිත්‍ය දේ ගැන නිට්ටයයි කියලා නේද දැක්කේ? මෙච්චර කල් මේ දුක්ඛ දේ ගැන සුඛයි කියලා නේද දැක්කේ? මෙච්චර කල් මේ අනාත්ම දේ ගැන ආත්මයි කියලා නේද දැක්කේ? මෙච්චර කල් මේ අසුබ දේ ගැන සුබයි කියලා නේද දැක්කේ කියලා ඇත්ත දැනගන්නකොට, ඇත්ත දකිනකොට අර මෙතෙක් මුලා වෙච්ච එක නිසා ඒ මුලා වෙච්ච දේ ගැන කලකිරීමක් ඇති වෙනවා. ඇති වෙලා අතහැරලා දානවා. දැන් ඔබ හිතන්න, ඔබට කුෂ්ඨයක් හැදිලා තිබිලා කුෂ්ඨ සනීප වුණාට පස්සේ ඔබට ඒ කුෂ්ඨේ කහපු සැපේ විඳින්න කැමැත්තක් එන්නේ නැතුව ඔබට ඒකට කලකිරීමක් තියෙනවානේ. පෝ මම මොනවද කරේ? එහෙම හිතන්න සමහර දේවල් කරලා එතෙන්දී ඒ කරපු දේ ගැන කලකිරිලා අතහරිනවා. ඒක අවබෝධය ආවට පස්සේ. අන්නේ අවබෝධය ආවට පස්සේ කලකිරිලා අතහැරලා දාන තැන තියෙන්නේ අවබෝධය ඇති වෙච්ච එක ගැන තියෙන ප්‍රීතිය. ඒ ප්‍රීතියත් එක්ක එන කලකිරීම. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ කතා කරන කලකිරීම ඇවිල්ලා ඔය ජීවිතේ මෙපා වෙලා ඔක්කොම දාලා යන්න හිතන, ඔළුව හැරිච්චත යන්න හිතනවා කියන තැන තියෙන ප්‍රීතියක් එක්ක එන කලකිරීමක් නෙමෙයි. ඒක පින්වත්නි හිතේ මහා දුකක් එක්ක එන කලකිරීමක්.
හරි අඳුරු කලකිරීමක්. අර නිබ්බිදාව කියලා කියන හරි ආලෝකමත් කලකිරීමක්. ඒක දෙකක්. ඒ ආලෝකමත් කලකිරීම යථාභූත ඥානය කියලා කියන ඇත්ත ඇති හැටියෙන් දැනගන්න තැන එන කලකිරීම කියන එක සාමාන්‍ය ජීවිතේ මිනිසුන්ට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ මිනිසුන්ට ඇති වෙන හැම කලකිරීමම අයිති වෙන්නේ පින්වත්නි ගැටීමටයි. ඒ කියන්නේ යම් දෙයකට බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියනවාද ඒකට ඇලුනා. ඒ ඇලිච්ච අපේක්ෂාව ඉෂ්ට කරගන්න බැරි වුණ ගමන් ගැටෙනවා. එතකොට මේ බලාපොරොත්තුව ගොඩනැගුවේ තණ්හාව විසින්. තණ්හාව විසින් ගොඩනගපු බලාපොරොත්තුව ඉෂ්ට කළොත් ඇලුනා, ඉෂ්ට නොවුනොත් ගැටුණා. එතකොට බලන්න තණ්හාවේම අර ප්‍රතිනිර්මාණ දෙකක් විදිහට ඇතිවෙන ප්‍රතික්‍රියා දෙකක් තමයි එක්ක ඇලීම එක්ක ගැටීම කියලා කියන්නේ. ඒ නිසා ඔබ ජීවිතේ අපි හිතමු ඔබ විභාගයකට මුහුණ දෙනවා. ඒ විභාගයේදී ඔබට ඕනේ විභාගය හොඳට සමත් වෙන්න. ඔබ බලාපොරොත්තු වෙන මෙච්චරක් ලකුණු ගන්න ඕනේ මට මෙච්චරක් ලකුණු ගන්න ඕනේ කියලා හිතාගෙන ඔබ විභාගයට මුහුණ දීලා ඔබට ඒ බලාපොරොත්තු විදිහටම හෝ ඊටත් වැඩිය හොඳට හෝ ඔබට ලකුණු ලැබුණොත් එහෙම ඔබ ඇලෙනවා. ඒ ඇලීම හදන්නේ තණ්හාව. ඔබ විභාගයට මුහුණ දීලා ඔබ බලාපොරොත්තු වෙච්ච තරමට ලකුණු ලැබුණේ නැහැ. එක්ක ඔබ එකකින් අසමත් වෙනවා. ඔබ බලාපොරොත්තුනේ සමත් වෙන්න හැබැයි ඔබ අසමත් වෙනවා. ඔන්න ඔබට එනවා කලකිරීමක්, එපා වීමක්, දුක හිතීමක්. මේ ඔක්කොම ගැටීමක්. එතන දෙන කලකිරීම වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ඔක්කොම ගැටීම. ඒ ගැටීම හදන්නේ තණ්හාව. ඒ අර ඔබ බලාපොරොත්තුවක් හදාගත්තනේ මට මේක මෙහිම සමත් වෙන්න ඕනි කියලා. එතනදී ඇතිවෙච්ච තණ්හාව කියන ඒ බලාපොරොත්තුවට පුළුවන් ඉෂ්ට වුණාම ඇලෙන්නයි, ඉෂ්ට නොවුනම ගැටෙන්නයි කියන දෙක හදන්න. එතකොට ජීවිතේ අපි ඔය ඔක්කොම එපා වෙලා දාලා යනවා, මට එපාලා තියෙන හැමෝම දාලා යනවා, ඔළුව හැරිච්චතේ යනවා කියාගෙන තනි වෙනවා කියන්නේ බලද්දි තණ්හාවමනේ. තණ්හාවේම ගැටීම කියන ප්‍රතික්‍රියාව හරහා ඇති කරගත්ත තනි වෙන්න කියලා හිතන එක. ඉතින් ඒ වගේ තනිවීමක් තුළ කිසිම අවබෝධයක් නැහැනේ. ඒකනේ සියදි විනාසා ගන්න මිනිස්සු. මිනිස්සු සියදි විනාසා ගන්නෙම තණ්හාව නිසා. තණ්හාවෙන් නිදහස් වෙන්න කියලා සියදි විනාසා ගන්න අය ඔය අතීතයේ රහතන් වහන්සේලාගේ එහෙම සිද්ධි තියෙනවා එකක් දෙකක්. නමුත් අපි සාමාන්‍ය ජීවිතයේ වර්තමානයේ දකින හැම තැනම සියදි විනාසා ගන්නවා නම් සියදි විනාසා ගැනීම ඇතුලේ තියෙන කලකිරීම, එපා වීම, බලාපොරොත්තු කඩවීම, එක්කෝ අසනීප. දැන් අසනීපයක් හින්දා සියදි විනාසා ගන්න මිනිස්සු මොකටද? ඒ තණ්හාවේ ප්‍රශ්නයක්. මොකද්ද? එයා ඒ සුවපත් භාවයට ඇලිලා තියෙනවා. එතකොට යාට ඒ සුවපත් භාවයේ බලාපොරොත්තුවක් ඒක ඉෂ්ට කරගන්න බැරි වෙනකොට යාට එතන තියෙනවා දුකක්. එතන එනවා කලකිරීමක්. ඔබ හිතන්නකො ඔය සියදි විනාසා ගන්න දැන් ලෙඩක් නිසා සියදි විනාසා ගන්න හදන එපා වෙලා එයා සියදි විනාසා ගන්න ඔන්න මෙන්න ලෑස්ති වෙනකොටම මේ මැරෙන්න ඔක්කොම සූදානම් කරගෙන මැරෙන්න ඔන්න මෙන්න ලෑස්ති වෙනකොටම රසනීපේ සනීප වෙන එක පාට නිකන් ආශ්චර්යමත් විදියට. මැරෙයිද? නෑ. එතකොට එයා හතුටු වෙනවා, එයාට ඇලෙනවා ඒකට. ඒ කියන්නේ එයා ඒ සෝපත් භාවය කියන එක බලාපොරොත්තුවක් විදිහට එතෙන්දී තණ්හාවකින් හදා ගන්නවා. මතක තියාගන්න සුවපත් භාවය ගැන තියෙන කැමැත්ත ඒකාන්තයෙන් තණ්හාව නෙමෙයි. මං කියන්නේ සුවපත් භාවයට හදාගන්න තණ්හාව. ඒ තණ්හාව විසින් එයාට ඒක ඉෂ්ට කරලා දෙන බලාපොරොත්තුවක් කරගත්තට පස්සේ එතෙන්දී එයාට ඒක ඉෂ්ට වෙන්නේ නැති තැන ගැටෙනවා, ඉෂ්ට වුණොත් ඇලෙනවා. ඒකයි කිව්වේ. එතකොට තණ්හාවට පුළුවන් සියදි විනාසන්න. සියදි විනාසා ගත්තට පස්සේ උපදින දුගතියේ තණ්හාව තමයි දීර්ඝ කාලයක් අපිව පින්වත්නි සසරේ ඇදගෙන යන්නේ. අපි ඔය අනුරාධපුරේ කටයුතු කරනකොට එක්තරා දරුවෙක් ඇවිල්ලා ටික කාලයක් සේවය කරනවා. දරුවා මේ අපිට ආරංචි වෙනවා දවස් අපි ළඟ මාසයක්වත් හිටියේ නැහැ. ඒ දරුවාගේ හැම තිස්සෙම එයා විවාහ වෙලා හිටපු ළමයාත් එක්ක නිතරම ආරවුල් ප්‍රශ්න. ඒ ළමයා එයාගේ අම්මලාගේ ගෙදර ගිහිල්ලා කියලා ඊට පස්සේ ටික කාලයක් ගියාම
මට ඕන වෙනවා ආපහු අරයව තමන්ගේ ගෙදරට එක්කන් එන්න. මෙයා යනවා හේනේ ඉඳලා. ගිහින් තියෙන්නේ අර බෙහෙත් බෝතලයකුත් අරගෙන විස බෝතලයකුත් අරන්. එතකොට දැන් යන් ගෙදර කිව්වා මාත් එක්ක එන්න බෑ කිව්වා. ඊට පස්සේ මෙයා අරක බොනවා. ජීවිතේ නැති කරගන්නවා. ෂණිකව ගොඩක් අය කිව්වා හාමුදුරුවන්වත් අන්තිම කාලේ ඇසුරු කරලා අඩුතරමේ ප්‍රශ්නයක් තිබ්බනම් හාමුදුරුවෝ එක්කවත් කතා කරේ නැත්තේයි කියලා අද මිනිස්සු සමහර අය අපි දන්න අය කියනවා. ඉතින් අවාසනාව මෙච්චර රටකට අනුශාසනා කරන හාමුදුරුවෝ කෙනෙක් හම්බෙලාවත් ඇයි මෙයාට කියන්න බැරි වුනේ. ඒ වගේ තැන් ඒ කියන්නේ පින්වත්නි ෂණිකව ගන්න තියෙන සමහර සීදීනස ගන්න කාලයක් හිත ඉඳලා. මේ කාලයක් තිස්සේ කියන්නේ මැරෙන්න හිතනවා එපා වෙලා තියෙන එක කාලයක් කී ඉඳලා සීදීනස ගන්න ඇතිනවා. එකපාරටම ෂණිකව තීරණය කරන ඇතින සමහරට දැන් උදේ වහවනවා. හැබැයි එයා ඊරෑවත් එහෙම සැලැස්මක් තිබිලා නැහැ. මං හිත එහෙම කරනවා කියලා. එක ෂණිකවම හිතුණා ෂණිකවම තීරණය කරනවා. එහෙම වෙන්න වෙලාවල් තියෙනවා. මතක තියාගන්න අපි ජීවිතේ හැම වෙලාවෙම අර තණ්හාව විසින් නිර්මාණය කරන මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති තැන ගැටෙනකොටම ඔබ හිත ටක් ගාලා හිතන්න හුරු කරගන්න. මෙතෙන්දී මේ තණ්හාවෙන් නිදහස් වෙන්න අවිද්‍යාව බිඳින්න ඕනේ. නැත්තම් මේක මේ හිතලු විදිහට මම මේවා තණ්හාවලුනේ හරි කොහොම හරි තණ්හාව නැති කරගන්නවා කියලා එහෙම නැති වෙන්නේ නැහැ. මේක තණ්හාව හදන්නේ අවිද්‍යාව කියලා මතක තියාගන්න. අවිද්‍යාව කියන්නේ අනවබෝධය. අනවබෝධය නැති වෙනකන් මේ තණ්හාව නැති වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ තුල සිහිය වඩන කෙනාට ඒ සතිය ඔස්සේ පුළුවන් තණ්හාව සංවර කර වලක්ව යන්න. හැබැයි ඒක කරන්නේ මොකක් සඳහාද? අවබෝධය ඇති කරගෙන. මොකද මේ අවබෝධය ඇති මම මේ කියන වචන ටික හොඳට ඔලුවට ගන්න. තණ්හාව නවත්තන්න අවබෝධය ඇති වෙන්න ඕනේ. හරිද? අවබෝධිකේ සම්මාදිට්ඨිය. අවබෝධය ඇති වෙන්නත් තණ්හාව අස්සේ කොහොමද? තණ්හාව මේක ඔබට අපි තව විදිහකින් මෙහෙම කියන්න. මේක තවත් සරලව තේරෙන්න. පුවක් කෑල්ලක් කද්දී ඕකට අපි මේක ඇත්තම උදාහරණයක් ගමුකෝ. පුවක් කතා උදාහරණය නිකන් හිතලා ගන්න ගියේ. ඔබ හිතන්න තක්කලි හාල් මැස්සොයි එකට උයන්න එපා කියනවා. ඒක මේ ඇඟේ ඔබ දන්නවා මුත්‍රා ගල් වකුගඩු වල එක ගල් හැදෙනවනේ. ඔයගේ ඔය ගල් හැදෙන එකට ලොකු උදව්වක් වෙනවා තක්කලි හාල් මැස්සොයි එකට තෙල් දාලා එකට උයනකොට. එතකොට මේක ඇත්ත කතාවක්. ඒක හිතලා කියන එක නෙමෙයි. තක්කලි හාල් මැස්සොයි එකට හදන්න හොඳ නැහැ. හැබැයි මේක ගොඩක් අය දන්නේ. ගොඩාක් අය තෙල් දානකොට තක්කලි දානවා හාල් මැස්සෝ වගේ දෙයකට. එතකොට මේක විද්‍යාත්මකව මේ ගල් හැදෙන එකට ලොකු හේතුවක් වෙනවා කියලා කෙනෙක් දන්නේ නැති තාක්කල් රහ කර කනවා. එතකොට දැන් යාට තියෙන අනවබෝධයක්. අනවබෝධය තියෙනකන් යා ඒ රහට ඇල්ල කනවා. හැබැයි මේක ඇත්ත දැනගත්තට පස්සේ එයා දැන් දන්නවා මේක විස මේක කනකොට මෙන්න මේ හානියට මගේ කය පත් වෙනවා කියලා දැන් ඇත්ත දැනගන්නවා. පින්වත්නි අනවබෝධයේ හිටපු දෙයක් අනවබෝධය හිටියා කියලා හරි දැනගන්නේ අවබෝධයට ආපු දා නේද? ආයෙත් ඔබෙන් අහනවා. අනවබෝධයක් කියලා දන්නෙත් අවබෝධය ඇති වුණාට පස්සේනේ පින්වත්නි. එතකන් දන්නේ නැහැ මම මේ ගැන අනවබෝධයෙන් හිටියා කියලා. දැන් ඔන්න තක්කලි හාල් මැස්සෝ එකට කන්න හොඳ නැහැ කියලා අනවබෝධයෙන් ඉන්න ඔබ. සමහරව අවබෝධය වෙලත් කනවා. ඒක වෙනම කතාවක්. මම මේ කියන අනවබෝධයෙන් ඉන්නවා. අනවබෝධයේ ඉන්න තාක්කල් ඔබ දන්නේ නැහැ ඒක. ඒක අනවබෝධයනේ. ඔබ යම් දවසක දැනගත්තට පස්සේ දැන් තමයි ඔබ දන්නේ මෙච්චර කල් එහෙම අනවබෝධයක් තිබ්බා කියලා. ඔන්න ඔය උදාහරණයක් ඔබ හිතන්න අනවබෝධයක් කියන එකක් අපි දන්නේ නැහැ. අනවබෝධයක් දැනගන්නේ අවබෝධයක් ආපු දාට. එතකොට
සම්මාදිට්ඨිය කියලා කියන අවබෝධය ඇතිවෙච්ච දාට තමයි තණ්හාව නැති වෙන්නේ. සම්මාදිට්ඨිය නිකන් මේක තේරෙන්න නිකන් සරලව කියන්නේ සම්මාදිට්ඨිය කාලක් හැදුනොත් තණ්හාව කාලක් නැති වෙයි. සම්මාදිට්ඨිය භාගයක් හැදුනොත් තණ්හාව භාගයක් නැති වෙයි. සම්මාදිට්ඨිය තුන් කාලක් හැදුනොත් තණ්හාව තුන් කාලක් නැති වෙයි. සම්මාදිට්ඨිය පරිපූර්ණ වුණොත් තණ්හාව පරිපූර්ණව නැති වෙයි. මේ තණ්හාව නැති වෙන්නේ අවබෝධය එද්දීමයි. එතකොට දැන් තණ්හාව ඉපදීමට හේතුවක් වෙනවානේ. එතකොට සතර අපායේ උපදින කර්ම වලින් නිදහස් වෙන්නේ ඒ සමාන සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ. එතකොට කාම ලෝකෙන් නිදහස් වෙන්න කාම ලෝකෙට තියෙන තණ්හාව නැති වෙන්නේ කාම ලෝකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන මට්ටමටම ඒ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ. සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන තණ්හාව නැති වෙන්නේ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන සම්පූර්ණ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ. සම්මාදිට්ඨිය පරිපූර්ණ වුණාට පස්සේ. ඒ නිසා පින්වත්නි සරලවම කියනවා නම් තණ්හාව නැති වෙන්න අවබෝධය ඕනේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඕනේ. තණ්හාව නැති කරගන්න ඔය අවබෝධය ඇති කරගන්න බෑනේ තණ්හාව ASCII ඉඳලා. ඒ නිසා එතකන් කරන්න ඕනේ තණ්හාව සංවර කර වළක්වන එක. වළක්වන එකයි සංවර කරන එකයි කරද්දී සතියෙන්. ඒක කරන්නේ මොකෙන්ද? සතියෙන්. සිහිය කියන එකෙන් තමයි තණ්හාව සංවර කරන්නේ වළක්වන්නේ ඔක්කොම කරන්න තියෙන්නේ. ඔන්න ඔය සිහියෙන් ඒ ටික කරනකොට අර අවබෝධයට මඟ පෑදෙනවා. අවබෝධයට මඟ පෑදුනහම ඒ අවබෝධයට පුළුවන් තණ්හාව නැති කරන්න. එතකොට සතිය తాවකාලිකව උදව් කරනවා තණ්හාව නැති කරගන්න මඟ හදලා දෙන්න. ප්‍රඥාව ඇති වුණාට පස්සේ තමයි ඒක පරිපූර්ණ වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික කරන්න තණ්හාව කියන මේ දෙවණියගෙන් මිදෙන්න නම් තණ්හාව කියන අත්තල් බඳන් යන ඒ අපේ පාර්ට්නර්ගෙන් අපි නිදහස් වෙන්න නම් පින්වත්නි අපිට සතිය එක්ක තමයි කැලේට ගියත් ඉන්න ඕනේ. ඒ සතිය නැති වුණ තැන තණ්හාව සංවරයක් නැතුව වෙනවා. අසංවර වෙනවා. එතකොට වැලක්මක් නැතුව ඔහේ දෙයක් වළක්වන්නේ ඇයි? පාර යන වාහන යම්කිසි තැනකින් වළක්වලා එහෙම නැත්නම් වතුර පාරක් යම්කිසි තැනකින් වළක්වන්නේ පාලනයක් හදලා. එතකොට එහෙම එකක් නැතුව කිසිම වැළැක්වීමක් නැතුව කිසිම සංවරයක් නැතුව ඔහේ එන්න ගත්තට මොකද වෙන්නේ? තණ්හාව මේ පාර්ට්නර්ත් එක්ක දිගටම සංසාරේ යන්න පුළුවන්. ඔය සීලයෙන් කරන්නේ, සතියෙන් කරන්නේ, ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ, ඔක්කොගෙම කරන්නේ පින්වත්නි අන්න ඒ පාර්ට්නර්ට එක පාර එන්න තියෙන මග අහුර සංවර කරනවා. එතකොට තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. අවබෝධය ඇති වුණාට පස්සේ පාර්ට්නර්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. තනි වෙන්න ඕනනම් ඔබට සංසාරේ තනි වෙන්න තියෙන තණ්හාවෙන් නිදහස් වෙලාම එතකන් ඔබ තනියක් නෑ. ඔබ කැලේට ගියත් තනි නෑ. ඔබ මේ හුදකලා වෙලා ඔබ හිතාගනි මං ඉතින් දැන් නම් ටක් ගාලා නිවන් දකි තනි වුණ ගමන් කියලා. සමහර හිතන් ඉන්නේ ගෙදර ඉන්න ළමයි එක්ක නිවන් දකින්න බෑ, නෝනත් එක්ක නිවන් දකින්න බෑ, මහත්තයත් එක්ක නිවන් දකින්න බෑ. මේ ගමේ ඉන්න මිනිසුත් එක්ක නිවන් දකින්න බෑ, පන්සලේ දායක සභාවත් එක්ක නිවන් දකින්න බෑ කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි මේ කවුරුවත් නෙමේ පින්වත්නි තමා තුළම හටගත්ත මේ තණ්හාවෙන් මිදෙනකන් මිසක් වෙන කිසිම දෙයක් නැහැ ඔබට මේ නිවනට බාධා කරන. මේ සසරේ එක්කන් යන්නේ නෝනවත් තාත්තවත් අම්මවත් කවුරුවත් නෙමේ, දරුවවත් නෙමේ, තණ්හාව. එතකොට ඒ අය කෙරෙහි ඇති කරගත්ත තණ්හාව කියන එක නෙමේ කියන්න ඕනේ. ඒ අය පැත්තක තීච්චාවේ තණ්හාවෙන් නිදහස් වෙන තැන තමයි සසරින් නිදහස් වෙන තැන. එයත් එක්ක අත්වල බැඳගෙන හරියට අපි මේ ගමන මෙතෙක් දුර ආවගේ ඉදිරියටත් දැන් ඔහොම යනවද නැද්ද කියලායි අපි දැන් මේ වෙලාවේ හැමතිස්සෙම කතා වෙන්නේ. ඒ කතා වෙන ගමන කොතනින්ද නවත්තන්න ඕනේ, කොහොමද මේක කරන්න ඕනේ කියන එක ටික තමයි ওই දේශනාව අන්තිම ඊටාම වටිනා කාරණා ටිකක් ගොනු කළේ. ඕක මතකේ හොඳට තියාගන්න. හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබට තනි වෙන්නට ඔබේ හිතත් එක්ක ඉඩක් ලැබෙනවා නම් සතියත් එක්ක තනි වෙන්න, තණ්හාවත් එක්ක තනි වුණොත් එහෙම ඒ තනිවීමක් නෙමෙයි. හැම දිනාටම ආශිර්වාද කරමින් අද දවසේ උතුම් සිත්නෙත් අසපුවට අපි මාතෘකා කරගත්ත තණ්හාව දෙවනියා කරගත්ත වටිනා අවවාදයක් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගාථා රත්න දෙකේ තියෙනවා. ඒ ගාථා තණ්හොප්පාද සූත්‍රයේ තුලයි සඳහන් වෙන්නේ. ඉති උත්තක පාළියේ
සියලු දෙනාට අද ධර්මයේ ශ්‍රවණය කරමින් රැස් කරගත් සියලු කුසල ආනිසංස නිවන පිණිසම දෙවනියාගෙන් නිදහස් වෙලා මේ පාර්ට්නර්ගෙන් නිදහස් වෙන්න ඔබට මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අද දවසේ ආණ්ඩිගම පොණුවිටියේ පදිංචි EHM පොඩිහාමි ප්‍රමුඛ දරුවන් ඇතුළු පවුලේ සියලුම පිරිස විසින් දායකත්වයට එකතු වෙනවා. මීට වසර කිහිපයකට පෙර මිය පරලොව ගිය V බණ්ඩා සහ P කිරිමැණිකා යන මව්පිය දෙපළට EHM පිංහාමි සහ EHM දිසානායක කියන සහෝදරයන් දෙපළට KHM පුංචි බණ්ඩා ස්වාමි පුරුෂයාට සහ පින් කැමති සියලු ඥාතීන්ට එමියගේ හැම ඥාතීන්ටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තුවෙන් රෝගාතුරව සිටින KHM විජිත කුමාර පුතුණුවන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නට KHM දමයන්ති මැණිකේ KHM ශ්‍රියාවති මැණික යන ඒ දියණියන් සහ මුණුබුරු මිනිපිරියන් ඇතුළු ලෝක සත්වයන් සියලු දෙනාට නිවන් සුවය ප්‍රාර්ථනා කරන අරමුණ ඇති කරගෙනයි පොඩිහාමි ඇතුළු ඒ දරුවන් සියලු දෙනා දායකත්වයට එකතු වෙන්නේ. සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරමින් නම් වශයෙන් සිහිපත් කළ සහ නොකළ ඒ ඇත්තන්ගෙත් ඔබ හැම දෙනාගේමත් සසරගත සියලු මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම රෝගාතුරව සිහිපත් කරපු විජිත කුමාර ඒ පුතා ඇතුළු අපි හැම දෙනෙක්ගේම ජීවිතවල විශේෂයෙන්ම වසංගත කාලයක් ගෙවන්නේ රෝගයන් එක්ක. අපි පසුගිය දවස්වල අපේ වරුණ මහත්තයාට ආශිර්වාද කළා. අපිට දැනගන්න ලැබුණ ගොඩාක් දෙනා බෝධි පූජා තියමින් නොයෙකුත් ආශිර්වාද කළා අපේ වරුණ මහත්මයාටත්. ඉතින් අද ඔබට සතුටු වෙන්න පුළුවන් එතුමා අද මාත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙනවා මේ මොහොතේ. එතුමා වෙනුවෙනුත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා ඒ ආශිර්වාද කරපු හැම දිනාටමත් අපි මේ වෙලාවේ මෙත් සිතින් සෙත් පතනවා. net fm ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ ආගමික අංශ ප්‍රධානී වරුණ මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට හැම දෙනෙකුටම අපි මෙත් සිතින් සෙත් පතමින් ආශිර්වාද කරමින් සියලු දෙනාටම කායික සුවය මානසික සුවය සැලසේවා කියලා ආශිර්වාද කරමින් පරලොව සුගතියත් සැලසෙත්වා හැම දෙනෙකුටම නිවනට හැම පිනක්ම හේතු වෙත්වා කියලා සෙත් පතනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත් වුණේ. හරියම සරල විදිහට ගැඹුරු දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේ අද සිදු කරන්නට යෙදුනේ. තණ්හාව කොතෙක් ජීවිතයට බලපෑම් එල්ල කරනවාද, හුදකලාවට බාධාවක්ද, මේ කාරණාව සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේගෙන් ඔබටත් ඇති දහම් ගැටලු ඒවා ඉදිරිපත් කරන්නට ඉදිරියේදී අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාවේදී ඒ අපේක්ෂාව ඇතුව රැඳෙන්න අපි කෙටි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාව සමගින් සිත්නෙත් අසපුව සමගින් නැවත සම්බන්ධ වෙනවා. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. අපි කෙටි විරාමයකට යමු වෙනවා. අපි නැවත සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග. සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සැරසෙන්නේ සූදානම් වෙන්නේ. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඔබට අපි ආරාධනා කරනවා 0112553363 දුරකථන අංකය විවෘතයි. සම්බන්ධ වෙලා ඔබේ දහම් ගැටලු තණ්හාව මඩින්නට නැත්නම් අපිට හුදකලාවට ලොකුම ගැටලු ඇති කරන තණ්හාව සම්බන්ධවත් ඒ ආශ්‍රිතව තිබෙන ඕනෑම දහම් ගැටලුවක් අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ අනුශාසනා ලැබමින් හිත ශක්තිමත් කරගෙන ධර්ම මාර්ගයට යොමු වෙන්නට අද වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේම ඔබට සිහිපත් කරන්නට ඕන. දැන් පෙබරවාරි මාසයේ කියන්නේ අපේ සිත්නෙත් අසපුව සෙනසුරාදා වැඩසටහන ශ්‍රවණය කරන අයට බොහොම සමීප මාසයක් සහ
පින්කමකට යොමු වෙන්නට හැම විටම හැම වර්ෂයේදීම අවස්ථාව උදා වුණ මාසයක් ජාතිය නාලිකාවත් එක්ක සෙනසුරාදා සිටින තසපුවත් සම්බන්ධ කරගෙන පෙබරවාරි මාසයේ පින්කමක් තිබෙනවා. ඊට හේතුව තමයි අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය පෙබරවාරි මාසයේ යෙදෙන්නේ 26 වෙනිදා. නැත්නම් පෙබරවාරි මාසයේ අවසානයේ වෙනකොට මීට පෙරත් අපි හැම වර්ෂයකදීම වගේ පින්කම් පැවැත්වුවා. විශේෂයෙන්ම මේ කොරෝනා දවස්වල තමයි පුංචි ප්‍රශ්න ඇති වුණේ. තදින් කොරෝනා වසංගතය නිසා රට වසා තිබුණු නිසා නැතිනම් අපිට මහ පින්කම් පවත්වන්නට හැකියාවක් ලැබුණා. ඔබට මතක ඇති බවුන් පැලස්ස පුණ්‍ය භූමියේ පැවති පින්කම් පිළිබඳව. ඉතින් ඒ වගේ බවුන් පැලස්සෙන් පසුව අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ යොමු වුණේ තවත් මහා වටිනා පින්කමකට. ඒ තමයි පිච්චවනේ මහා සෑයට පිච්ච පූජා කිරීම උදෙසා දන්සල් පැවැත්වීමට දන්සලක් පැවැත්වීමට මහා සංගරුවන උදෙසා ඒ උතුම් අවස්ථාව හිමි කර දීමට පිච්ච මල් පූජා කිරීම උදෙසාම පිච්චවනයක් අපේ ස්වාමීන් වහන්සේ විසින් ඉදි කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් දාසකුත් බාධක මැද්දේ කටයුතු කරමින් සිටින අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ මාත් අද සති දෙකකට විතර පස්සේ තුනකට විතර පස්සේ තමයි වැඩසටහනට සම්බන්ධ වුණේ. ගෙදර ඉන්න දවස් ටිකෙත් කොරෝනා හැදිලා බොහෝ දෙනෙක් කතා කළේ පිච්චවනේ ගැන තමයි වැඩිපුරම. කූරගල ගැනත් කතා කළා. ඊට අමතරව පිච්චවනේ මොකද වෙන්නේ? පිච්චවනේදී පින්කමක් පැවැත්වෙනවද? අපිටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? මෙහෙම බොහෝ දෙනා විමසන්නට හිතුණා. මේ හේතු වුණා. ඊට ප්‍රධානම හේතුව වුණේ මේ කූරගලදී අපි සිහිපත් කළා පෙබරවාරි මාසේ පින්කමක් පැවැත්වෙනවා කියලා. ඒ නිසා මේ වැඩසටහන ශ්‍රවණය කරපු බොහෝ දෙනෙකුට උවමනාව තිබ්බ තැන වේලාව දිනය මේව දැනගන්න. ඒ නිසා තමයි අපිට කතා කරන්නට යෙදුනේ. හඳුරන්නේ අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න මත්තෙන් මා ඒ වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. පිච්චවනය නැත්තම් මේ මහා සෑය වෙනුවෙන් වඳින්නට වැඩම කරන්නා වූ සතර දෙසින් වඩිනා මහා සංගරුවනට 365 දවස පුරාම පිච්චමල් පූජා කිරීමට කෙරෙන්නා වූ උත්තම පූජාවක් ලෙසින් තමයි ඔබ වහන්සේ මේ මහා සත් කටයුත්තට මුල පුරලා තිබෙන්නේ. හැබැයි අර වහන්සේ දේශනාදී සිහිපත් කළා වගේ තණ්හාව තමන්ගේ දෙවෙනියාම කරගත්තු අය ඇතැම් වෙලාවට ඒකට එරෙහිවත් කටයුතු කරන අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් ඔබ වහන්සේ උතුම් සත්කාරයකට නැත්නම් කුසල ඡන්දය ඇති කරන දෙයකට යොමු වෙලා තිබෙන නිසා ඒ බාධක හමු වේවත් තන දෙවියන්ගේ ආශිර්වාදය ඔබ වහන්සේට අනිවාර්යයෙන්ම ලැබෙනවා. පිච්චවනේ කටයුතු සාර්ථකව ආරම්භ කරන්නට යෙදිලා තිබෙන්නේ. අපේ ශ්‍රාවකයන්ටත් ලොකු උවමනාවක් කැමැත්තක් තිබෙන. ඇත්තටම දිනෙන් දින මොකද්ද පිච්චවණයට වෙන්නේ? ඒ සඳහා මේ වන විට කොහොමද පිඹුරුපත් සකසලා තිබෙන්නේ? කොහොමද ඒ කටයුතු සිදු වෙන්නේ? එහිදී පින්කම් පැවැත්වෙනවද කියන ආදී විවිධ දේවල් දැනගන්න. ඒ නිසා මම ඔබ වහන්සේට මෙතනයි කියලා කොටු කරන්නේ නැතුව ඔබ වහන්සේ වෙතට යමු වෙන්නේ පිච්චවණේ ගැන පින්කම් ගැන අපිට කියන්න අපේ හාමුදුරනේ කොහොමද වත්මන් තතු මාත් දැනගන්න කැමතියි. වරුණ ඔබට මතක ඇති අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාව කොච්චර මේ අපේ පින්කමට උද්‍යෝගිමත් වුණාද කිව්වොත් අපි නම් යෝජනා කරන්න කොට පස්සේ විශාල නම් ප්‍රමාණයක් කෙව්වා. අපේ පිච්ච වනේ කියලා කෙටියෙන් නම යොදාගත්තේ වනය නෙමෙයි ඇත්තටම පිච්ච වනේ. මොකද ජේත වනේ වේලු වනේ වගේ ඒ අපිට එදා මතක් වුණ බුදුරජාණන් වැඩ සිටි උතුම් වනය සිහිපත් කරගෙන ඒ වනය හැම වෙලාවෙම උයනක් තමයි. දැන් බිම්බිසාර රජතුමාගේ රාජකීය උයන තමයි වේලුවනේ කියලා පූජා කරේ. එතකොට ජේත වනේ කියන්නේ ජේත කුමාරයාගේ උයන. එතකොට මහා මේඝ වනේ කියන්නේ මහා මෙවුනාව කියලා අපි සිංහලෙන් කෙටියෙන් කියන මහා මේඝ වනේ කියන්නේ එදා දේවනපිතිස්ස රජතුමාගේ රාජකීය උයන. කිහිරි වනේ තමයි කිරිවෙහෙර හැදුනේ. ඔව් කිහිරි වනේ. එතකොට හැමතිස්සෙම මේ උයනක් තමයි ගොඩක් කලාවට වනේ කියලා. වනයක් විදිහට එදා කතා කරේ. ඉතින් මේක දැන් අර ඔබ වහන්සේ දේශනාවේදී මේ ගියාම්දුරෝ කිව්වෙත් ඒ කිම්ක අඹවනයක් තමයි තියෙන්නේ. වනේ. අඹවනේ. එතෙන් ගොඩක් කලාවට මේ වනය කියන වචනෙත් එක්ක ආපු තැන් හරියට තියෙනවා. ඒ කියන්නේ වනය කියන එකයි ධර්මයත් එක්ක නැත්නම් බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ධර්මය මේ සියලු දේවල් මොකද එකට සමීප බැඳීමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපි කියන්නේ මේ
උන්වහන්සේගේ බෝසත්ත්වයේ උපත සිද්ධ වුණේ සල්වනේ නේද? එතකොට උන්වහන්සේ පිරිනිවන් පාන්නේ සල්වනේ. ඉතින් ජීවිතයක උපත විපත කියලා කියන්නේ මේ නිකන් අර මරණ දැන්වීමක දෙපැත්තේ. එතකොට මේ මනුලොව ඉපදීමයි මනුලොවට මේ සසරටම සමුදෙන ඒ අන්තිම මොහොතයි මහා පරිනිර්වාණය. මේ දෙකම වනේ උන්වහන්සේ වැඩ හිටියෙත් වනේ. ඉතින් ඒ වනේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මහා අපි පුෂ්ප පූජා කරනවානේ වරුණ හැම වෙලාවෙම. දැන් මේ මලක් පූජා කරනවා කියන එක කෙනෙක් හිත පහද ගන්නවා. තව කෙනෙක් ඕවා එක එක විදිහට කියනවා. මේ මල් පූජා කරන එක මොන බොරු වැඩක්ද, මේවනේ මේ කරන්න ඕනේ වගේ ගොඩක් දේ ඉතින් කතා කරනවා. නමුත් පින තියෙන කෙනා, පිනට කැමති කෙනා ඒකෙන් උපරිම ඵල නෙලා ගන්නවා. සත්පුරුෂ නැති කෙනා ඒකට ගරහා කරලා පිනට ගරහා කිරීමේ විපාක විදියට ප්‍රේතාත්මල උපදිනවා. ඒ දෙගොල්ලම ඉතින් ඒ ප්‍රේත ලෝකයක් කියලා එකක් තියෙනවානේ. ඉතින් ප්‍රේත ලෝකේ හිස් කරන්න කැමති නැති කට්ටිය ඉන්නවා. අපි හඳුනන අනේ මට සමා වෙන්න මේ දැන් මේ උතන්ට ආපු නිසා මම මේ ප්‍රශ්නයත් අහගෙන යන්න. ඊට පස්සේ ඔබ වහන්සේ මේ පිච්චවනේ සම්බන්ධව තවත් කාරණා සිහිපත් කරන. දැන් ඔය මා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා කරනකොට දැන් සමහරු කියනවා මේ මල් ටිකක් කඩාගෙන නැත්නම් මල් ටිකක් නෙලාගෙන පන්සලට යන්න කියලා. සමහරු කියනවා අපිට එතනින් ගන්න පුළුවන් නේ මල් කඩ තියනනේ ඕන තරම් එතනින් ගන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබ වහන්සේ මේ කරන කටයුත්තේදී බුදුරජාණන් වහන්සේ උදෙසා මල් වවමින් ඒ පූජාව උදෙසාම සූදානම් කරමින් කරන්නා වූ කටයුත්ත. එතකොට මේ හැම තැනකදීම එක හා සමාන පිනක් රැස් වෙනවද? නැත්නම් ඒ චේතනාවට අනුකූලව ඒ පිනේ අඩු වැඩි වීමක් සිදු වෙනවද? වරුණ චේතනාව වගේම දැන් අපි ඒ චේතයිත්වා කම්මං කරෝති කායේන වාච මේතර මේ කය වචන කියන දෙක මේ සිත හසුරවන චේතනා විසින් ප්‍රතික්‍රියා විදිහට එළියට දෙනවා. වචන ක්‍රියා. එතකොට දැන් අපි යම්කිසි දෙයක් කරද්දී ඒකට අපේ කොච්චර ක්‍රියා ප්‍රමාණයක් මේ සරලව කිව්වොත් කයින් හැසිරෙන කායික ක්‍රියා කොච්චර ප්‍රමාණයක් යම්කිසි පින්කමක් වෙනුවෙන් යෙදවෙනවද? ඒ ක්‍රියා ප්‍රමාණයටම චේතනානේ. එතකොට යම්කිසි දෙයකට අපි වචන කොච්චර හසුරනවද? ඒ සියල්ලටම චේතනානේ. එතකොට මෙතෙන්දී දැන් අපි නිගමනට හිතමු කවුරු හරි කෙනෙක් අහනවා ඔය හරියට ඔක ප්‍රශ්නයක් වෙච්ච කතාව කොම්බියෙක් මැරුවොත්ද වැඩියෙන් පව් අලියෙක් මැරුවොත්ද කියලා. දැන් මේකදී අපිට කෙලින්ම කියන්නනවා අලියා මැරුවම කියලා. ඇයි එහෙම කියන්නේ? කොම්බියා මරනකොට එයාට කය හසුරන යම්කිසි චේතනා ප්‍රමාණයක් තියෙනවා නම් චේතනා පහළ වෙනවද? ක්‍රියාක්ෂණික වෙන්න පුළුවන්. ඔව්. ඊට වඩා අලියා මරද්දී ඒ වෙනුවෙන් යාට දැන් මේක නිශ්චිතව කියන්න බැරි සමහර වෙලාවට කුඹියා මරන්න කුඹියෙක් මරන්න කවුරුවත් ඕනකමින් ප්ලෑන් කරන් යන්නේ. අපි ප්ලෑන් කරන පුංචි සතෙක් හිතමු වරුණ හාවෙක් කියලා. හාවයි අලියයි කියලා. එතකොට හාවෝ ඉන්නවා අසවල් දූපතේ කියලා කෙනෙකුට ආරංචි වෙනවා. දූපතක මෙහෙම හාවෝ ඉන්නවා. මෙයා ඒ දූපතට බෝට්ටුවකුත් හදාගෙන සෑහෙන දුර බෝට්ටුවේ ගිහිල්ලා ඒකින් හාවෙක් ඔන්න දූපතට ගිහිල්ලා මේ මොනවා හරි උගුල් අටවගෙන රැයත් තිස්සේ බලන් ඉඳලා ඔන්න හාවෙකුත් අල්ලගෙන එහෙම අපිට කියන්න බෑ සතා පොඩි වුණා කියලා එකට දරන උත්සාහය පොඩි දඩුද කියලා. ඔව් කර්ම රැසෙන් අඩු වෙන්න කියලා. ඔව් හැබැයි ඒක දෙයක් තේරෙනවා ලොකු සතෙක් මැරුණාට පස්සේ ඇයි මෙච්චර ප්‍රවෘත්ති වලට යන්නේ? දැන් හාවෙක් කුඹියෙක් මැරුණා කියලා ප්‍රවෘත්ති වලට යන්නේ නැහැනේ. ඇයි අලියෙක් මැරුවම ප්‍රවෘත්ති වලට යන්නේ? ඒකට හේතුව එතෙන්දී අර ඒ සතාගේ මරණය වෙනුවෙන් දරන උත්සාහය කෙනෙකුට කායික ක්‍රියාව වශයෙන් උත් වැඩි වරුණ බොහෝ විට කය හසුරුවද්දී. එතකොට දැන් අලියා දැක්ක අලියට වෙඩි තිබ්බා. ඔක මහ දැන් මේ හාව දැක්ක හාවටත් වෙඩි තිබ්බා කියලා කියන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවලින් එකයි මම කිව්වේ සමානයි අපිට කියන්න බෑ. ඇත්තටම අර ලොකු සතෙක් මරන්න සමහරලාට පොඩි සතෙක්ව මැරෙනවට වඩා උත්සාහය වැඩියෙන් ගන්න සිද්ධ වෙන තැන් නැතුව නෙමෙයි. තියෙනවා. අන්න එහෙම වුණාට පස්සේ අපිට කියනවා වැඩි චේතනා ප්‍රමාණයක් පහළ වුණාද කොතෙන්ට හරි ඒ වැඩි චේතනා
වැඩියෙන් හසුරුවේ කොතෙන්ද දැන් අපි තුන් සිරිපාදේ යනකොට මිනිස්සු මොන තරම් කය හසුරුනවාද ඒ බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න යන එක වෙනුවෙන්. ඔය ශ්‍රීපාදේ මේ පුංචි බොරැල්ල තිබ්බනම් කෙනෙකුට අරතරම් කය හසුරවන වචන හසුරවන චේතනා ඒ තරම් පහළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. බැස කේබල් කාර් එකක් දැම්මම ඒත් එහෙම වෙන්න පුළුවන්. දැන් මේකේදී කය කොච්චර නේද මොනතරම් කාලයක් අරගෙන ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දකින්න කියලා යනවාද චේතනා. ඉස්සර කාලේ අය තමන්ගේ ඉඩකඩම් පව අත්හැරලා දාලා ගියා. පයින් සමහරලාට වරන මේ ගාල්ලේ ඉන්න අය රත්නපුර නෙමෙයි කො අපි හිතමු අනුරාධපුර ඒ අය දුර ඉඳලා පයින් එනවායි කියනවානේ ගල්වල. එතකොට එයාලා දැනගත්තා ගැල් තිබුණත් පයින් ඇවිල්ලා තියෙනවා සමහරු. ඒ තරම්ම ඔවුන් කායිකව චේතනා පහල කරමින් බොහෝ ප්‍රතික්‍රියා කරන කය හසුර. ඉතින් මෙතනදිත් මම කියන්නේ දැන් අපි මේ පිච්ච වනය වෙනුවෙන් අද දැන් අපේ සදහැවතුන්ට අවස්ථාව තියෙනවා 26 වෙනිදාට ඒ දායකත්වයට එකතු වෙච්ච අයට පිච්ච පැලයක් රෝපණය කරන්න. ඒ දායකත්වය කියන්නේ පිච්ච වනේ භූමි පූජාවේ කොටසක් ලබාගත් අයට. එතකොට දැන් ඉදිරියේදී දැන් ඒ අය හැමෝටම ලියුම් යවලා තියෙනවා. සමහර ලියුම් බොහෝ අපිට නැවත හැරිලා එනේවත් තියෙනවා වරුණ. ඒ කියන්නේ ලිපිනේ වැරද්දක් වෙන්න පුළුවන් එහෙමද? සමහර වෙලාවට ඒ ලිපිනෙම ඒ අයට අහනකොට ඒක හරි. මොනවා හරි හේතුවකට ආපහු හැරිලා එනවා තියෙනවා. ඒතර එහෙම කීප දෙනෙක් අපිට නැවත දැන් මේක ඇහෙනකොට අපිට තාම ලියුම් ආවේ නැහැ කියලා හිතන අය ඉන්නවනේ. එතකොට ඒකයි කිව්වේ ඒව නැවතත් ආයි අපි යවනවා. ඉතින් මුලින්ම ඔබට මතක තවරන භූමි පූජාවට කලින් පිච්ච මල් කොටස් වශයෙන් බාර ගැනීමක් වුණා. ඒ අයටත් දැන් ලියුම් ටික යැවෙමින් තියෙනවා. ඉතින් මේ හැමෝටම එදාට අවස්ථාව සැලසෙනවා. ඊට අමතරව මේ උතුම් පින්කම දැක බලාගෙන මේ ගහක් මේ පැලවලට මේ පැන් පොදක් හරි දාලා උපස්ථාන කරන්න මේ භූමියේ වල් වැවෙනකොට වල් නෙලන්න තමන්ට මල් නෙලලා සෑයට පූජා කරන්න net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාව දැන් අනුරාධපුර වන්දනාවට බොහෝ දෙනා වාර්ෂිකව හෝ වෙන්න පුළුවන් මාසිකව හෝ වෙන්න පුළුවන් යන අය ඉන්නවනේ. ඒ යනින් ගමන් පිනක් කරගන්න ලැබෙන දැන් භාග්‍යයක් මේක අර වෙනදට අනුරාධපුරට ගිහිල්ලා කරපු නැති පිනක්. ඒ කියන්නේ අටමස්ථාන වැඳගෙන ඉන අයට ඊට ඒ කටයුතු කරන ගමන්ම කරන්න පුළුවන් තව පිනක්. සහ මේ වෙනුවෙන්ම කෙනෙක් එනවා නම් ඒ ශ්‍රම දාන බාරගෙන ඒ ඇවිල්ලා මේ පිනට සහභාගී වෙලා ඒ ගමනෙන් මේ මහසෑයයි අටමස්ථානේ වන්දනා කරගන්න ලැබෙන භාග්‍යය. ඒතර මෙතනදී වරුණ ඇත්තටම අතීත රජවරු මේ ආනිසංස ගැන දැනන් ඉඳලා තියෙනවා. දැන් මගෙන් අද යුද හමුදාපතිතුමා සහ එම මැතිනිය අපේ පිච්චවනේ බලන්න එනවා අපේ නෙල්ලිගල ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේත් මේ හමුදාපතිතුමා මේ කට්ටියම ආවට පස්සේ මගෙන් ඒගොල්ලෝ එක ප්‍රශ්නයක් ඇහුවා මේ පැත්තම තෝරගන්න හේතුවක් තියෙනවද කියලා. කියන්නේ අපි ඔබ දන්නවරුන ගොඩාක් බාධා එක්ක තමයි ඒ භූමිය නිදහස් කරගැනීමේ කටයුතු වලදී අපිට සෑහෙන සටනක් කරන්න උනා කියන එක ඔබ දන්නවා. ඒකයි ඔබ කිව්වේ බාධා මැද්ද කියලා. එතකොට මම මැතිනි සුජීව නෙල්සන් මැතිනිය මගෙන් එක අහනකොට මං කිව්වා මේ පැත්තටම එක හේතුවක් තියෙනවා. එකක් තමයි එදා සංගමිතා තෙරණියත් එක්ක කුල 18ක් ආවනේ වරුණ. හොඳට හොයලා බලන්න මේ කුල 18 මොනවද කියලා. මේ කුල 18ෙම තියෙන්නේ මහා බෝධින් වහන්සේට පුෂ්ප පූජාවලට පහන් පූජාවලට මේ හැම උපස්ථානවලට මම පාසල් යන කාලේ හිතන් හිටිය වරුණ මේ ගල් කැටයන් කට්ටිය මේ ලී කැටයන් කට්ටිය ඒ අය කියලා. හරිද? ඒතර කුල 18 මට හිතුනේ ඒ කාලේ මේ රට සංවර්ධනය කරන්නත් දේවානම්පියතිස්ස රජුරවන්ට දූතයෝ කණ්ඩායමක් කිව්වා වගේ කියලා. බලනකොට නෑ මේ ඔක්කොම කුල 18ම බෝධින් වහන්සේගේ කියන්නේ බුද්ධෝපස්ථානෙට යපු කුල. ඒතර සංඝමිත්තා තෙරණින් වහන්සේ එක්ක එහෙම කුල ටිකක් එන්නේ කොහොමද? එකපාරම මෙහෙම දැන් ඉස්සරහට ඔන්න ලංකාවට බෝධින් වහන්සේ වඩම්මනවා මේ මෙහෙම ටීම් එකක් හදමු කියලා මේ
එක සැරේට නිර්මාණය වුණා නෙමෙයි. ඒ කියන්නේ එදා ඉන්දියාවේ තරුණ ඒ වෙනුවෙන්ම කුල පරම්පරාව වශයෙන්ම රාජකීය අනුග්‍රහයෙන් ඉඳලා තියෙනවා. දැන් අර දළදා තේවාව තාමත් අපේ රටේ තියෙනවනේ එහෙම කුල. අන්න හරි. වරුණ අද අපි හිතමු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට කියලා වෙනම පුෂ්ප පූජාවට කුලයක් ඉන්නවද? රාජ්‍ය අනුග්‍රහයක් එහෙම ගම්මානයකට දීලා ඕගොල්ලෝ ජයශ්‍රී රුවන්වැලි සෑය වෙනුවෙන් මල් වවන්න ඕගොල්ලෝ ගම ඔයාලගේ ගමෙන් සෑයට අවශ්‍ය මල් ටික දිගටම සපයන්න කියලා රාජකීය උපස්ථානයක් විදියට එහෙම කුල හදලා එහෙම දේවල් නැහැ. ඒ කියන්නේ එදා තිබුණු ටික නැති වෙලා තිබෙනවා. ඒව නැති වෙලා කියලා. ඒ කියන්නේ ඉන්දියාවේ එදා ඒ අපේ රටට දායාද කරපු කුල පරම්පරාවල ගෙනාපු ඒ සියලු උපස්ථාන අතරේ කුල 3ක් ඉඳලා තියෙනවා. පිච්චමල් වවන්න උයන් කුලයක්. ඊට පස්සේ ඒ මල් නෙලන්න වෙනම කුලයක්. ඒ මල් ගෙනල්ලා මේ මල් මාල ගොතලා මාල විදිහට මහ බෝධියට පූජා කරන්න වෙනම කුලයක්. ඒ කියන්නේ මල් ආශ්‍රිතවම කුල 3ක්. කුල 3ක් 18න්. ඒතර 15ක් ඉතුරු කටයුතු වලට. එතකොට ඒක පිච්චම විශේෂත්වයක් නේතන තියෙන්නේ. එතකොට මේ ඓතිහාසික තොරතුරු සාධක සහිතව මේ මූලාශ්‍රගත තියෙනවා. ඕන කෙනෙකුට මේ ඔක්කොම හොයතේ. ඒවට කුල නායකවරු ඉඳලා තියෙන තනතුරක් තියෙනවා. උයම් පාලක ඒ කුලේ ඉන්න නායකයා තමයි මේ උයම්පල් නා කියලා. එතකොට මේ අය වරුණ හිටපු ප්‍රදේශේ තමයි අපි මේ භූමිය තෝරාගන්නේ. මේ උයන. ඒක හැබැයි අහම්බුයි. මම හිතලා නෙමෙයි උනේ. අපි මාස 3ක් තිස්සේ භූමිය හොය යනකොට බැලින්නම් අපි සුදුසුම ප්‍රදේශ කියලා හොයාගෙන තියෙන්නේ අර මේ උපස්ථායකයේ කුල පදිංචි වෙලා හිටපු පැත්තම. ඒ කියන්නේ මූලාශ්‍රවල තිබුණු පැත්ත තමයි ඔන්න දැන් තෝරන් තියෙන්නේ. ඒ පැත්ත තෝරන් තියෙන්නේ සහ තන්තිරිමලේ පාර කියලා කියන්නේ මහා බෝධීන් වහන්සේ වඩම්මගෙන ආපු පාර. මේ සංඝමිත්තා තෙරණින් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා, ඒ සියලු රාජකීයයන් සහ මේ කුල 18 සියලු දෙනා එදා මහමෙවුනා වෙනට තන්තිරිමලේ හරහා තමයි එන්නම කරන්නේ. මේ මහමෙවුනා වෙනට. එතකොට ඒ ආපු පාරේ තමයි දැන් මේ උයන හැදෙන්නේ. මේක හරිම ඒක ආශ්චර්යමත් විදිහේ දේවල් ටිකක් ඔතන තියෙනවා වරුණ. අපි 26 වෙනිදාට උදෑසන වරුවම එක වර මහා සෑය වෙනුවෙන් එදාට පිච්චපැල 10000ක් රෝපණය කරනවා. ඉතින් ආරාධනා කරනවා ඒ පින්කම දැක බලා ගන්න ලැබෙන අවස්ථාවත් ඔබට දුර්ලභයි. ඒ කියන්නේ පිච්චපැල ගත්තේ නැති අයට පින්කම වැඩන්න නැහැ කියන එක නෙමෙයි. අපි ඒ අයට අනිවාර්යයෙන් ඕන කෙනෙකුට ආරාධනා කරනවා. වරුණ පෙරේ ඊයේ එක්තරා අම්මා කෙනෙක් එනවා. එතුමිය මහා සෑයත් වන්දනා කරගෙන ඇවිල්ලා මේ එංගලන්තයේ ගුවන් තොටුපළක මේ සූපවේදිනියක් විදිහට සේවය කරන අම්මා කෙනෙක්. ඇය අපේ මේ පින්කමට සම්බන්ධ වෙච්ච කෙනෙක්, දායක වෙච්ච කෙනෙක්. හරි ලස්සන දෙයක්. ඇය මේ උයන තාම සුද්ධ කරගෙන යනවානේ. එතකොට අක්කර 21ක්. මේ 21 මම ටිකක් දුර මැදක හිටියේ. මේ අම්මට ගොඩක් දුරට එන්න තියෙනවා මං ඉන්න තැනට ඇවිදගෙන එන්න. මේ අම්මා කිසිම සෙරප්පු දෙකක් නැතුව මේ කටු ගොඩවල් තියෙන මේ උයනේ ඇවිදගෙන එනවා. ඊට පස්සේ අපේ වැඩ කරන දරුවෙක් සෙරප්පු දෙක දීලා තියෙනවා. එපා අම්මා එහෙම යන්න කුල්ලන්න මේ වෙන තාම උයනක් නෙමෙයි මේ. ඔව් තාම මේකේ මේ ගොඩ නැගෙන සුද්ධ කරගෙන යනවනේ. අනේ පුතේ මට සෙරප්පු දෙකක් දාලා මේ භූමිය පාගන්න දුකයි. මේ භූමිය මහා සෑය වෙනුවෙන් පිච්ච වැවෙන භූමියක්. මේක පූජනීයයි. දැනටත් මට මගේ හදවතට මට සෙරප්පු දාන්න බෑ කියලා මේ අම්මා කියනවා. මට ඒ වෙලාවේ දැනුනේ ඒ තරම් ගෞරවයකින් ගරු කරන ඒ භූමියට පාවහන් දෙකක් දාලා පාගන්න හිතෙන්නේ නැහැ කියලා කියන ගරු කරන අය මේ උගත් අය මේ මෝඩ කෙනෙක් නෙමෙයි. එතකොට එහෙම ගරු කරද්දී ඇතැම් මේ දේශපාලඥයෝ අපේ මේ සත්කාරය කරද්දී ඒකට බොහෝ බාධා ඇති කරනවා. ඒක අපි බාධා කියලා කලින් කිව්වේ ඒ ගැනයි. ඉතින් මොකද ලංකාවේ වගේ තවත් සිද්ධාස්ථාන හැදෙනකොට ඒ තැන්වල ඒ සිද්ධාස්ථානට වැඩිය හෝටලයක් හැදුණා හොඳයි කියපු අය ඕන තරම් හිටියා. ඉන්නවා. අපි දන්න තැන්වල
දැන් ඔය වහන්සේ මුල ආරම්භ කරපු සිරීපාද සම්බන්ධවත් ඔය වගේ ඒ ආශ්‍රිතව මෙහෙම හෝටලයක් හදුවා නම් කොහොමද කියලා හිතපුවා. වරුණයි මොකුත් උනේ නෙල්ලිගලත් එහෙමයි. නෙල්ලිගල අද කී දෙනෙක් එතෙන්ට ඇවිල්ලා මොනතරම් පින් රැස් කරගන්නවද. නමුත් එක්තරා දේශපාලඥයෙක් මුලදී මේ නෙල්ලිගල ගොඩනැගෙන එකට ගොඩාක් බාධා කරා. යාට එතන හෝටල් එකක් හදන්න ඕනකමට. එතකොට කම්සැප් වෙදෙන හෝටල් එක හදන එකට වැඩිය දැන් ඒගොල්ලෝ හිතනවා විදේශිකයන්ට අවස්ථාවක් නේ හෝටල් එකක් හදමු කියලා. නමුත් අද නෙල්ලිගලට විදේශිකයෝ එනවා. අද නෙල්ලිගල මහා සංකේතයක් වෙලා උඩරටටම නේද? ඒ නුවර ප්‍රදේශයට යන ඕන කෙනෙක් අද නෙල්ලිගල වන්දනා කරගෙන පිනකුත් රැස් කරගෙන සංචාරකයෝ ඇවිල්ලා මේ වගේ සුන්දර ස්ථාන මේ රටේ තියෙනවා කියලා දැක බලන්න දෙපැත්තම වෙලා. ඒ කියන්නේ හෝටලයකට වැඩිය සංචාරක ආකර්ෂණය දිනාගෙන තිබෙන නෙල්ලිගල. ඒකත් දිනාගෙන පිනකුත් රැස් කරගන්නවා එතන. බුද්ධෝපස්ථානයක් දිනපතා සිද්ධ කරනවා තේවාවන් සියල්ලත් එක්ක. ඉතින් ඒක නිසා අපි මෙතනදී දැන් මේ පුණ්‍ය භූමියේ වරුණ මැද හැදෙනවා හරි අපූර්ව ඔය නිසංකලතා මණ්ඩපේ කියලා කියන මණ්ඩපේ ඔබ සමහරට දැකලා ඇති. රජ්ජුරුව පිරිත් අහන්න හදාගත්ත මණ්ඩපේ. එතකොට මේ මණ්ඩපේ කණු වම් පැත්තට 4යි දකුණු පැත්තට 4යි තියෙනවා. මම මේ මණ්ඩපේ දිහා බලාගෙන මට හිතුනේ රජ්ජුරුව මෙතන වාඩි වෙන එක පැත්තක. එතකොට අර කණු 4ක් නේ තියෙන්නේ. 4කට අතරමැද 3යි තියෙන්නේ. කණු 4ක් කියන්නේ අතරමැදවල් 3ක් තියෙනවා. කණු 2ක් අතර මැද. එතකොට එක පැත්තක කණු පේලිය අතරේ ස්වාමින්වහන්සේලා 3 අනිත් පැත්තේ කණු පේලිය ඒ කණු 4 අතරේ ස්වාමින්වහන්සේලා 3 මෙතන නායක ස්තර ස්වාමින්වහන්සේ ඉදිරිපසින් වැඩ ඉන්නවා. එතකොට ස්වාමින්වහන්සේලා කීනමද්ද 7 එතකොට නායක ස්වාමින්වහන්සේට මුහුණලා වාඩි වෙනවා රජුරු. එතකොට රජතුමා මේ මණ්ඩපේ වාඩි වෙනකොට ස්වාමින්වහන්සේලා 7 වාඩි කරවලා වැඩ හිඳවලා පිරිත් අහපු රාජකීය රජවරු එහෙම දේවල් එදා කරා වරුන්. දේශපාලඥ හරිද? එතකොට අපි මේ පිච්චෝයන නිකම්ම හදනවනේ මේ පැල හිටවද්දිත් මහා සංඝයාගේ පිරිත් සජ්ජායනා එක සිද්ධ වෙනවා වගේම සතියක් පාසා අපි ස්වාමින්වහන්සේලා 7 එවැනිම මණ්ඩපයක් ඔය මේ පිච්චෝයන මැද සකස් කරනවා. ඔය දායකත්ව දුන්න හැමෝගෙම ඒ දායකත්ව මුදල මේ සියලු කටයුතු වලට යොද වෙනවා. එතකොට ඒ මණ්ඩපේ ස්වාමීන් වහන්සේලා 7 පිරිත් කියන ඒ පේ කරන පිරිත් පැන් අර සියලු පුෂ්ප ගස්වලට මේ පිච්ච ගස්වලට බිඳුව දවස පුරාම ඒ ගහකට වැටෙන ඉරිග්‍රේෂන් විදිහට අර වතුර බට මේ මුළු අක්කර 20 ගානෙම යනවා වරුණ. එතකොට මේ අර පිරිත් පැන් සතියකට සැරයක් අපි ඒ පිච්ච පැල වලටත් ලැබෙන සැලැස්සනවා. එච්චර ගෞරවයකින් කටයුතු කරන අපිටත් ඔය කියන දේශපාලඥයෝ මේ හෝටලයක් හදනවායි කියලා ප්‍රකාශ කරනවා. යුද හමුදාපතිතුමා කියලා තිනවා ඔයගොල්ලෝ අවුරුද්දක් බලාගෙන ඉඳලා බලන්නකෝ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මෙච්චර ගෞරවයෙන් ඇතැම් වෙලාවට අපිට එහෙම උදව් කරන පිරිසක් ඉන්න එක ගැන සතුට වෙනවා වරුණ. මේ කටයුතු වලදී අර මං අද දේශනාවේ කිව්වනේ කලකිරෙනවා සමහර දේවල් ගැන කියලා. කලකිරෙනවා නම් ගැටීමක් කියලා. එතකොට ඕවගේ බාධා එනකොට එක්ක අපිට තරහ යනවා. තරහ යන එකත් ගැටීමක්. එක්ක අපි කලකිරෙනවා. කලකිරෙන එකත් ගැටීමක්. මේ දෙකම තේරුම් අරගෙන තමයි අපි මේ මහා සෑයක් වෙනුවෙන් කළ යුතු රජවරු එදා දුටුගැමුණු රජතුමා කුච්චවේලියේ අක්කර ගානක පිච්චවවලා අස්ව කරත්ත වලින් මහා සෑයට අරගෙන ආවා පිච්චම. එතකොට බාතිකාභය රජුරෝ මහා පිච්චෝයනක් මේ නගරේ පිටින් නගරයක් සාමාන්‍යයෙන් රාජකීය නගරයක වරුණ පිටතින් නගරයට පිටක් තියෙනවා. පිටවලල්ල. ඒතර මේ පිටවලල්ල වටේටම පිච්චවල තිබිලා තියෙනවා. වරුණ අපේ උද්‍යානෙට පොඩි දුරකින් තමයි බටහිර පැත්තේ දොරටුව පිහිටලා තියෙන්නේ. බටහිර දොරටුවේ නටබුන් තියෙනවා. ඒ බටහිර දොරටුවට පිටින් තමයි මේ උද්‍යානයේ තියෙන ප්‍රදේශය. එතකොට එදා බාතිකාභය රජුරෝ
මේ යොදුනක වටවලල්ලට මේ වවපු පිච්ච උයනට සමහරට අපේ මේ උද්‍යානය භූමිය පවා අයිති වෙන්නට ඇති. එතකොට මේ ඓතිහාසික එදා රජවරු රාජ්‍ය අනුග්‍රහයෙන් කරපුවා. අද අපේ නෙත් ශ්‍රාවකයොත් එක්ක අපි මේ නැවතත් ප්‍රතිනිර්මාණයක් වගේ ගොඩනගන මේ මහානීය පින්කම ඓතිහාසික අවස්ථාවක් දැක බලාගෙන සතුටු වෙන්න ලැබෙන අවස්ථාවක් 26 වෙනිදාට ලැබෙන්න වරුණ. අපි හඳුනන්නේ මට තව එක කාරණාවක් අපි තෙරත් මේ පිළිබඳව සිහිපත් කරලා තිබෙනවා. හැබැයි යම් කෙනෙක් අද එදා අහන්න බැරුව අද වැඩසටහන් ශ්‍රවණය කරන වෙන්න පුළුවන්. දැන් එතකොට අපේ ශ්‍රාවකයෝ මෙහි කොටස් වශයෙන් දායක භූමි පූජාවට දායක වෙලක් තිබෙනවා. ඒ භූමි පූජාවට දායක වුණා කියන්නේ භූමිය පමණක් නෙවෙයි, පිච්ච පැලේ පමණක් නෙවෙයි, වතුර සිස්ටම් එක හදලා ඒ වතුර හැම ගහකට මිසෙන විදිහට කටයුතු සිදු වෙන, වටේ දැල් ආවරණ සැකසෙන මේ හැමදේම තියෙනවා. දැන් එතකොට එහෙමනම් දැන් සල්ලිත් දීලා ඉඩමත් අරගෙන එහෙනම් කාගින්ද බලපෑමක් ඉල්ල වෙන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. අපි උඩක් ආපහු ඒ පිළිබඳව සිහිපත් කරමු. මොකද්ද මේ පාටලැවිල්ල? වරුණ මේක හොයලා බලත හැකි ඕන කෙනෙකුට. අනුරාධපුර නගරය කියන නගරේ සාමාන්‍ය දිස්ත්‍රික් වලට වඩා ගොඩාක් හාත්පසින් වෙනස් පැත්තක්. අනුරාධපුර ඔය රාජකීය නගරයට තදාසන්න තියෙන මුළු ප්‍රදේශ පුරාම සින්නක්කරව විශාල ඉඩම් කියලා හොයාගන්න තියෙන 100කට 5යි. ඒකත් මේ පූජා භූමියට බොහොම දුරින්. පූජා භූමියේ සිට විනාඩි 10ක 15ක අතර දුරකින් යන්න එන්න පුළුවන් දුර කොහෙවත් අක්කර 20කට වඩා වැඩි භූමියක් සින්නක්කරව හොයාගන්න නැහැ. කොහෙවත් නැහැ. අපි මාස 3ක් තිස්සේ කාට හරි අදටත් අපිට ඒකදී අභියෝගයක් කරනවා නම් හොයලා දෙන්න පුළුවන් නම් කියලා අපි කියනවා. හොයලා දෙනවා නම් මේක අත්තරලා ඒකට එන්න පුළුවන්. දැන් අතාරින්න බෑ. අපි දැන් විශාල මුදලක් වැය කරලා තියෙනවා. නමුත් අපි මේ පිළි අර ගන්නවා අපි මාස 3ක් හොයපු එක අපිට හම්බෙලා නැහැ කියන එක. ඇත්තටම නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඒක අපිට කිව්වා 105යි මුළු මධ්‍යම නෝරගම් පළාත කියලා කියන ඒ ප්‍රදේශෙටම තියෙන 105යි සින්නක්කර ඉඩම්. ඉඩම් නිලධාරී මුතුගල කියලා ඉන්න මහත්තයෙක් එතුමා අපිට කිව්වේ 105යි තියෙන සින්නක්කර ඉඩම්. එතකොට ඒවත් මේ අක්කර 20 ගණන් ඉඩම් නෑ වරුණ. අන්න එතෙන්දී අපිට සිද්ධ වුණා රජයට සම්බන්ධව තමයි මේ හැම ඉඩමක්ම තියෙන්නේ. ඒ කියන්නේ රජයේ යටතේ ජය භූමිය ඔප්පු, ස්වර්ණ භූමිය ඔප්පු මේවා මිනිස්සු පදිංචි වෙලා ඉන්න හැමෝම දන්නවා. ජය භූමිය, ස්වර්ණ භූමිය කියන ඔප්පු තිබ්බට ඒවා රජය හරහා තමයි පැවරීම් කටයුතු වෙන්නේ. ඉතින් එතකොට මේ අපිට මේ භූමි පවර ගන්න ගියාට පස්සේ තමයි දේශපාලඥයෝ එතනට ඇඟිලි ගහනවා අක්කර 20 ගාණක්. දැන් අපි මේකට මේ භූමිය පෙර හිමිකරුට විශාල මුදලක් දුන්නට පස්සේ තමයි ඔහුගේ භූමිය අයිති අතාරින්නේ. අතෑරියට පස්සේ ස්වභාවයෙන් මේක රජයේ යටතේ තමයි ඊළඟට පවරන්නේ. එතකොට අපි පෙර අයිතිකරුට මුදල් ගෙවලා භූමියට එයා අයිතිය අතෑරියට පස්සේ වරුණ දේශපාලකයෝ වෙනවා ඒ භූමිය අරගන්න ඒගොල්ලන්ගේ ඡන්දදායකයන්ට බෙදලා දෙන්න කියලා. ඒගොල්ලන්ට ඡන්දේ හම්බෙනවලු. මේ ගොඩක් දේශපාලකයෝ නෙමෙයි. මේ ප්‍රදේශයේ ඉන්න එක දේශපාලඥයෙක්. එතකොට අපි ඉදිරියේදී අවශ්‍යතාවයක් ආවොත් එහෙම සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍යෙන් අපිට නම් ගම් ප්‍රකාශ කරන්න පුළුවන්. වැරද්දක්. මොකද හේතුව මේ අපි ඊටාම කරුණාවෙන් ඔහුට පැහැදිලි කරලා දුන්න ඔබ මේක ඡන්දදායකයන්ට බෙදලා දෙන්න කියලා ගියාට මේ ශ්‍රද්ධාවෙන් මිනිස්සුන්ගේ මුදල් අපි මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා මෙතන. මේක නිකම්ම මේ කොහේ හරි තියෙන රජයේ ඉඩමක් නෙමෙයි. මේක කෙනෙක් භුක්ති විඳපු කෙනෙක්ට අයිති වෙලා තිබ්බ ඉඩමක්. ඔහු මේ ඉඩමෙන් අයිතින් අයින් වෙන්නේ අපි ඔහුට මුදල් මෙච්චර දුන්න නිසා. ඒකින්ද මේක ඔයාට ඡන්දදායකයන්ට බෙදන්න නෙමෙයි. මේක මෙන්න මෙහෙම පුණ්‍ය වැඩක් වෙන්නේ. මේකට බාධා කරලා නිකන් අකුසල් රැස් කරගන්න එක ගැන මට තියෙන අනුකම්පාව නිසා මම ඔයාලා ළඟට ඇවිල්ලා මේක මේ තේරුම් කරලා දෙන්න කියලා මම ඔහුට කිව්වටත් පස්සේ එහෙම දෙයක් කියලා දන්නේ නෑනේ මං කලින්. එහෙනම් මම මේවට බාධා කරන්නේ නෑනේ කියලා මොහු අපිට කියලත් ආපහු පස්සේ අපිට මේකට උදව් කරන ඉහළ නිලධාරියෙක් කතාවල කියනවා ඔය හෝටලයක් වෙන්න ඇති හදන්නේ. කොහොම හරි උට ඕනලා තියෙන අන්තිමට බලද්දි මේක කෑලි කඩලා එයාට ඡන්ද දෙන දායකයන්ට බෙදලා දෙන්න කියලා. ඉතින් දැන් මේ කාර්ය වෙනුවෙන් එකයි අපිත් එක්ක යුද හමුදාපතිතුමා පවා එක හිතින් ඉන්නේ අපේ හඳුරන්නේ
සම්පූර්ණ මං ඉන්නවා මෙතෙන්ද කියලා. සහ දැන් ඒ පළාත භාරව ඉන්න දේශපාලන අධිකාරිය හෝ වේවා රාජ්‍ය තන්ත්‍රයේ පරිපාලන නිලධාරීන් හෝ වේවා පුදුම සහයෝගයක් තියෙනවා. ඇත්තටම කොටිම මේ පැත්තේ ඉන්න අමාත්‍යවරු පවා සම්පූර්ණ මෙතෙන්දී සහයෝගය දෙනවා. මෙතන මේ මැදිහත් වෙන මේ අපිට බාධා කරන මේ පුද්ගලයා ඇමති කෙනෙක්වත් නෙමෙයි. එතකොට මේ අපිට දැන් දේශපාලඥයෝ ඕනෙම නෑනේ මේ වැඩේට. net ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඊටාම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙච්ච පින්කම. මිනිස්සු අපෙන් අහන වර්ණ මාස ගණක් ගිහිල්ලා මේ තාම මේ ටික කරන ටික. මේ භූමියේ පෙර අයිතිකරු ඉවත් කරලා අපිට පැවරෙන කටයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අපිට එන්න තියෙනවා මේ ඒ පැවරීමේ තැන අන්න එතන හිර කරලා මාස ගාණක් තිස්සේ අපිට බාධා කරා. ඉතින් අවසානයේ තවමත් හරියට ඒක මේ ඕන් අන්තිම මේ කෙරෙන්න තියෙන තැන තාමත් මේ හිර කරගෙන ඉද්දි අපි අවසානයේ තීරණය කරේ පෙබරවාරි 26 ළඟයි ඕන කෙනෙක් ඕන එකක් කරපුවා අපි මේගොල්ලෝ බාධා කරාට එදා රජවරු රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු දේ. කොටින්ම වරුණ අපි රජයට මේ වෙනකොට අර පෙර අයිතිකරුවට ගෙවපු මුදලට අමතරව රජයට ලක්ෂ 25ක් ඒ භූමිය වෙනුවෙන් ගෙවලා තියෙන රජයට. දැන් අර පෙර අයිතිකරු හිටියනම් ඔහු කුමක් කරනවාද කියන කාරණේ පිළිබඳව මේ දේශපාලඥයෝ හොයන්නේවත් නැහැ. ඔව් ඒ පෙර අයිතිකරුත් පෙර හිටපු දේශපාලඥයෝ. ආයෙත් පෙර ආපු කට්ටිය ඔක්කොම. ඔව් මේ දේශපාලඥයෝ ඇත්තටම වරුණ මේ රටේ මිනිසුන්ට දේශපාලඥයෝ ගැන තියෙන කලකිරීමට මෙවැනි පුද්ගලයෝ තමයි හේතු වෙන්නේ. එතකොට රජවරු එදා මහසෑයට එහෙම රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු දෙයට අපි අද රජයටත් සල්ලි ගෙවලා අපිට රජයෙන් තව මෙහෙම බාධා කරනවා. හැබැයි මේක කියන්න ඕනේ මෙතන ජනාධිපතිතුමාවත් අමාත්‍යවරයෙක්වත් නෙමෙයි මේකට මේ මැදිහත් වෙන්නේ. ඇමතිවරු විශේෂයෙන්ම මේ පැත්තේ අනුරාධපුරේ ඉන්න ඇමතිවරු හැමෝම අපිට මේ වැඩේට හදවතින් උදව් කළා. උදව් කළා කියන්නේ ඔවුන්ගෙන් මේ සල්ලිවත් මොනවත් නෙමෙයි. ඔවුන් මේ කටයුත්තේදී අදාළ රාජ්‍ය නිලධාරීන්ට දැනුවත් කරනවා. මේක පරක්කු කරන්න එපා. මේක ඉක්මන් කරන්න. මේක ඉතාම වටින වැඩක් කියලා ඔවුන් අපිට උදව් කරා. ඔතෙන්දී අපේ මේ නම්ගම් කිසිවක් උදව් කරපු අය කියන්නෙත් නැහැ, බාධා කරපු අය කියන්නෙත් නැහැ. ඉතින් කොහොම නමුත් අපි අද හිත පහදගෙන ඉතාම ගෞරවයෙන් මේ හැම බාධාවක්ම ජයගෙන මේ බොහෝ කාලයක් බොහෝ දෙනා බලාපොරොත්තුෙන් හිටිය බොහෝ දෙනා අපෙන් විමසපු මේ පින්කම 26 වෙනිදාට මල්පල ගැන්වෙනවා. එතකොට 26 වෙනිදා වැඩ පිළිවෙලත් අපේ හැමදෙරණ අපි උදේ 7 වෙනකොට අපි මේ භූමියට විශේෂයෙන්ම මම net අහන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට හදවතින්ම ආරාධනා කරනවා ඔය කියන දේශපාලඥයන්ට දැනෙන්නත් එක්කම අපි මේ භූමියට එකතු වෙන්න ඕනේ. මේක බොදු බලයක් විදිහට අපි පෙන්වන්නට ඕන. පෙන්වන්න ඕනේ වරුණ. ඒ කියන්නේ සියලු දේවල් අපේ රටට හිමිමුනේ මේ බුදුදහමත් එක්ක බොහොම ශාස්ත්‍රීය සමාජයක් ගොඩ නැගුණා. දැන් මේක අනිත් එක මේ නිකම්ම මොකක් හරි උයනක් හදන්න ඕනේ කියලා හිතට ඔහේ හිතලුවක් ඇවිල්ලවත් හාමුදුරුවෝ මේ තියෙන පාරිසරික විනාශයක්වත් නෙමෙයිනේ මේ වවනවා. මේ තියෙන මල් මදිවට මොකටද මේ තව කියලාවත් නෙමෙයි. මේකේ පැහැදිලි අරමුණක් තියෙනවානේ. මේක නිකම් මේ ආවට ගියාට ඔහේ දැන් අද ඉස්සෙල්ලම net අහන කෙනෙක් හිටියොත් සමහරලාට හිතේ මේ හාමුදුරුවෝ තියදී ඕන්නේ නැනේ දැන් ඇතිනේ ඔය වගේ හිතෙන්න පුළුවන්. මේක පන්සලක් මොකක්වත් නෙමෙයි. මේක පළවෙනි කාරණේ. මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උයන අක්කර 21ක මල් උයනක්. එතකොට අනුරාධපුර දැන් ඔය හැමතැනම මල් උයන් තියෙනවා. නුවරට තියෙනවා පේරාදෙණියේ මල්වත්. එතකොට හම්බන්තොටත් තියෙනවා අලුතෙන් හදලා මල්වතු. කොළඹට තියෙනවා විහාර මහදේවි. මේ වගේ උද්‍යාන මල් උයන් හැමතැනම තියෙනවා. ගම්පහ මල්වත, සීතාවක මල්වත. මේ වගේ හැමතැනම මල්වතු උයන් තියෙනවා. ඒවා ප්‍රේමයේ උදෙසා. හැබැයි මේ අනුරාධපුරේට ප්‍රේමයේ උදෙසාවත් උයනක් මල්වත්තක් කියලා ගන්නෑ. හරිද? මේක භාග්‍යතුන් වහන්සේගේ උන්වහන්සේගේ උපස්ථානයට හදන මහා උද්‍යානයක් භාග්‍යතුන් වහන්සේගෙන් පූජා වෙන ඊටත් එහා ගිය අරමුණක් මේකේ තියෙනවා. නිකම්ම මේ බුදුරජාණන්සේට උපස්ථානයට උයන නෙමෙයි. ඔබට මං කිව්වා වරුණ අපි net ශ්‍රාවිකාව දන්නවා. මේ සිතුවිල්ල ඇතිවනේ ගිය අවුරුද්දේ පෙබරවාරි 26 මට මහසෑය ළඟදී මොකද්ද මේ උයනක් හදන්න ඕනේ කියන සිතුවිල්ල නෙමෙයි අපිට තිබ්බේ. අපිට ඕනුණා
මහා සෑය වඳින්න එනවා සිල්වත් ස්වාමීන් වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැති. එහෙමයි. මෙන්න මේකයි මෙතන තියෙන ප්‍රධාන අරමුණ උයන් හදන්න නෙමෙයි. ඔව්. සිල්වත් ස්වාමීන් වහන්සේලා වඩිනවා වනේ ඉන්න භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වඩිනවා සමහරවිට උන්වහන්සේලා කැපකරුවෙක් නැතුව එන්නේ. එතකොට උන්වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැති නිසා තියෙනවා බස් කූපන් කියලා දායකයෝ කලින් පූජා කරපු ඒ බස් කූපන් වලින් CTB බස් වල තමයි එන්නේ. ඒ ආවට පස්සේ උන්වහන්සේලාට ගහකින් මග එනකොට මල් ටිකක් අඩන් එන්නත් බෑ පචිත ආපත්තිය. සල්ලි පාවිච්චි කරන්නෙත් නෑ පචිත. ඒතර කැපකරුවෙකුත් නෑ. කඩේකින් මල් ටිකක් සල්ලි දීලා උන්වහන්සේලාට ගන්න බෑ. මල් සල්ලිත් නෑ. සල්ලි අතේ නෑනේ. එතකොට කැපකරුවෙක් ආව නම් එයා අරන් දෙයි. පිණ්ඩපාතෙන් දාන ටික ගන්නවා CTV බස් වල එනවා උන්වහන්සේලා මල් අරන් දෙන්න කියලා කාගෙන්වත් ඉල්ලන්නත් බෑ. දුටුගැමුණු විශ්‍රාම ශාලාව වගේ තැන් තියෙනවා සන්න්සලට නොමිලේ දවස් කීපයක් නවතින්නේ. ඒ වගේ තැනක නවතිනවා. අනේ අර සිල්වත්ම ස්වාමීන් වහන්සේලාට මල් ටිකක් නැතුව මහා සෑය වඳිනවනි කියන එක දැක්කට පස්සේ ඒ ප්‍රායෝගිකව සිල්වතුන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු උපස්ථානයක්සේ සලකලා ඒ ස්වාමීන් වහන්සේලාට සුවඳ පිච්චමල් වට්ටියක් දෙන්න ඕනේ කියන පින්බර හැඟීමත් එක්ක තමයි අපි මේ පින්කම අරමුණු කරලා ආරම්භ කරේ. එතකොට ඒ අරමුණු උදෙසා තමයි මේ උයනේ හැදෙන සියලුම මල් දැන් සමහරව අපිට දුරකථන හැමතුම් දීලා කතා කරනවා. අවසානයේ අපේ මෙහෙම පින්කමක් තියෙනවා අපේ පින්කමට ඔය උයනේ මල් ටිකක් ගන්න පුළුවන්ද කියලා සමහරව කතා කරනවා. ඊටාම කරුණාවෙන් අපි මේ වෙලාවේ හැමෝටම මතක් කරනවා මේ මල් සියල්ලම නෙලලා අපි ගෙනියන්නේ අපි තාම දන්සැලේ කටයුතු සූදානම් කරලා නැහැ මේ උයන වැඩ නිසා. ඉදිරියේදී අපි මේ සියලු මල් නෙලලා ඩ්‍රෝනයක් උතුම් 13 වහන්සේලා වන්දනා කරන්න ඒ මහා සංඝරත්නය උදෙසා දන්සැලකටයි මේක 360 පස්සේ අඛණ්ඩ දන්සැලක් පරම්පරා ගණන් දෙන දන්සැලක්. එතකොට මේ දන්සැලේදී මහා සෑයට මේ ඔබ වහන්සේගේ ගෞතම ස්වාමීන් වහන්සේගේ පිච්චවන්නේ නෙමෙයි. නෑ. අපේ නමක්වත් මෙතන සම්බන්ධ නෑ. මොකද මේ භූමියක් අපි ලබා ගන්නවත් එහෙම අපේ නමකට නෙමෙයි. එතකොට මෙතනදී මේ මහා සංඝරත්නය කියලා කියනකොට මේ රටේ ඉන්න සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ඇත්තටම කියන්නනේ වරුණ අපේ මේ භූමිය මානින්ගමුව ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ මානින්ගමුව පන්සලේ ඒ ගොදුරු ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ ඉතාම සෙනෙහසින් ආසාවෙන් උදව් කරනවා මේ පින්කම වෙනුවෙන්. එතකොට උන්වහන්සේ පිළිගත්ත දේ තමයි මේක ගෞතම හාමුදුරුවෝ කරන එක නෙමෙයි මේක රටේම හාමුදුරුවෝ වෙනුවෙන් කරන දෙයක්. එතකොට යම්තා ස්වාමීන් වහන්සේ නමක් මේ දන්සල ආරම්භ කළාට පස්සේ මහා සෑයට වැඩි නම් ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මේ අක්කර 21 මල් ලැබෙනවා. රහතන් වහන්සේ නමක් යම් මගපල්ලාභී උත්තමයේ කැලේක කොහේ හරි ඉඳලා මේ මහා සෑය භාග්‍යතුන් වහන්සේගේ වැඩිම 13 වහන්සේලා වැඩ ඉන්න මහා සෑය ළඟට තමයි කොයි කැලේ ඉන්න හාමුදුරුවෝත් වරුණ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න කියලා එන්නේ. එතකොට ඒ වඩින ස්වාමීන් වහන්සේලාට අපි මේ අපේ තියෙන කැපකිරීමෙන් අපි මේ දායාද කරන පිච්ච මල් උන්වහන්සේලාගේ අතින් තමයි මහා සෑයට පූජා වෙන්නේ. අන්න එතනයි වටිනම දේ. කියන්නේ මේ උයනේ නෙලන මල් කවුරු නෙළුවත් කවුරු හිටෙව්වත් කොහොම ලැබුණත් අවසානයේ සෑයට පූජා වෙන්නේ මහා සංඝයාගේ අතින්. එහෙමයි. ඉතින් එවැනි වටිනා පින්කමක් නිසා සහ මේ අපිට බාධා කරපු සියලු දේශපාලඥයන්ට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ රටේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාව ඉන්නවා කියන එක සහ දැන් ඒ එන පිරිස දිහා දැක්කහමත් ඇතැම් වෙලාවට මේ අයගේ හිත වෙනස් වෙන්නත් පුළුවන්. ඒකත් හේතුවකින්. මොකද ඒක ශ්‍රද්ධාවෙන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන ඇත්තටම මිනිස්සු ගැනනේ බලපෙන්න මිනිස්සු ඔලු ගෙඩිනේ බලන්නේ. ඔව්. මේ අම්මෝ මෙච්චර ඔලු ගෙඩි ගන්නක් තියනවාද කියලා හිතෙන්නත් පුළුවන්. ඔව්. එතකොට ඕන්ට දැනෙන්න ඕනේ මේ රටකට අපි හෝටල් හදනවා නම් රටක් පුරා මෙහෙම කියන්නේ නෑනේ වරුණ. එතකොට මේ අනිත් එක අපි මේ රටේ සැලකිය යුතු මාධ්‍ය ආයතනයකින් ප්‍රකාශ කරන්නේ. ඕන්ට අනේ භාග්‍යතුන් වහන්සේ මෙවැනි පින්කම මෙච්චර ලස්සන පින්කමක් කරන එකට මම බාධා වුණේ කලේ කියලා හිතලා හරිය තවදුරටත් එවැනි දේ නොකරන්නට අපි එකතු වෙමු. net ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනෙකුටම ඉතාම ආදරෙන් අපි ආරාධනා කරන 26 වෙනිදා එන්න තියෙන්නේ. 26 වෙනිදා උදේ 7 වෙනකොට එන්න ඕන. 7 වෙනකොට තන්තරිමලේ පාර කියලා කියනකොට අනුරාධපුර ඕන කෙනකින් ඇහුවොත් හොයාගන්න අමාරු නෑනේ. තන්තරිමලේ පාරේ මානින්ගමුව හන්දියෙන් තමයි හැරෙන්න තියෙන්නේ. මානින්ගමුව පාරේ කිලෝමීටර 4ක් ආපු තැන උද්‍යානෙ තියෙනවා.
4වෙනි කනුව පහ වෙනකොට එතන උද්‍යානෙ තියෙනවා. ඉතින් ඒ දවස්වලට හොයාගන්න අමාරුනේ. අපි හැම තැනම නෙත් ආයතනයේ ප්‍රචාරක පෝරු ඒ වගේම අපේ පිච්චවනේ කොඩි බෞද්ධ කොඩි මේ හැම දෙම කියන්නේ මගදී හඳුනා ගැනීමේ සලකුණු තියෙනවා. තන්තිරිමලේ පාරේ එන්න එනකොට හොයාගන්න පුළුවන්. වැඩසටහන කොහොම ස්වාමීන් වහන්සේ එතකොට උදෑසන අපි 7 ඉඳලා එතනදී පැල හිඳුවීමේ උදෙසා කරන පිරිත් උත්සවයක් කරනවා. මගුල් බෙර වාදන සහ පිරිත් සජ්ජායනා මැද්දේ පැල රෝපණය සහ අවසානයේ මගෙත් උපන්දිනේ නෙදාට අපි සාංගික දානයක් පූජා කරනවා. ඒ සාංගික දානයෙන් අනතුරුව පින්කම නිමා වෙනවා. ඉතින් මම හිතන්නේ සත්කුණව ශ්‍රාවක හැමදිනාටම හොඳ පින්කමක් මේ ද්‍රෝණයක් මුනිදාතුන් වහන්සේ වැඩ හිඳින්නා වූ මහා සෑයට කෙරෙන්නා වූ උත්තම පූජාවකට මූලාරම්භයක් මේ ලබා ගන්න. ඒ නිසා ඒ තමන්ගේ ජීවිතේ මහා ආශිර්වාදාත්මක අවස්ථාවක් බවට පත් වේවි. එදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලක්ධර්ණී තලයේ රජකම් කරපු රජවරුන් පවා එවැනි මහා පූජාවන් සිදු කරන්නට රටේ ජනතාව ඒකරාශී කරන්නට ඇති. ඔබ වහන්සේ සිහිපත් කළා වගේ දුටුගැමුණු රජතුමාද බාතිකාබේ රජතුමාද මේ ආදී කොටගත් රාජ මහා මාත්‍ය ආදී නෙදා ජනතාව පෙළගස්වන්නට ඇති මේ උයන් හදන්න එන්න කියලා. අද ඇතැම් වෙලාවට යම් දේශපාලඥයෝ එහෙම මේවට අවස්ථාව උදා කර දෙනවාට මැලි වෙනවා උනාට එදා එහෙම තියෙන්නේ නැතුව ඇති. ඒ වගේ තත්ත්වයක් තමයි මේ එළඹෙන 26 වෙනිදා පෙබරවාරි 26 වෙනිදා පිච්චපැල දසදහසක් රෝපණය කිරීමේ මහා පුණ්‍ය කර්මය සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා. ජාතික නාලිකාවේ හැමදේම අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ මේ කරන්නා වූ උදාාරතර කර්තව්‍යයන් වල ශාසනික වටිනාකම හඳුනාගෙන තිබෙන නිසා අපි හැමදේම බොහොම ගෞරවයෙන් රුවන්වැලිසෑය වඳින්න යන්න බොහොම අපේක්ෂාවෙන් හැම විටම ඉන්නේ. ඉතින් මේ රුවන්වැලිසෑය වඳින්නට එන මහා සංඝරුවන දෙසා කෙරෙනා වූ මේ පින්කමට අනිවාර්යයෙන්ම ඔබ සහභාගී විය යුතුයි. ඒ වෙනුවෙන් 26 වෙනිදා උදෑසන 7 වෙනකොට තන්තිරිමලේ පාරේ ඇවිල්ලා මානිංගමුව හන්දියේ ඉඳලා කිලෝමීටර් 4ක් ගිය තැන මේ පිච්චවනේ මුණ ගැසෙනවා. පිච්චවනේ ඉදි කරන්නට මූලාරම්භය ලබා ගන්න මහා පින්කමකට මුණ ගැසෙනවා. ඒ සඳහා සත්සිතින් දායක වෙන්න තරංග මහත්තයාට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. වරුණ මේ දැන් මෙතෙන්දී විශේෂයෙන් කියන්නට ඕනේ මේ දැන් වෙනදාට සාමාන්‍ය ඉඩකඩ දැන් පිරිසක් එකතු වෙනකොට ඉඩකඩ ගැන අපිට ගැටලුවක් තියෙනවා. අක්කර 21ක් තියෙනවා. මෙතන අක්කර 21ක් තියෙනවා. ඒ නිසා ඊටාම නිදහසේ අර දුරස්ථභාවයක් තියාගෙන ඉන්න ඕනේනේ. ඉතින් දුරස්ථභාවයක් තියාගෙන ඉන්න හොඳ ඉඩකඩක් මේ භූමියේ තියෙනවා. බය නැතුව එන්න ඕන කෙනෙක්. වෙනදා වගේ මම මේ පින්කමේදී සිත්නේ තසපුට ආදරය කරන අපිත් එක්ක අවුරුදු වසර ගණනක් මේ ධර්මයේ කල්යාණ මිත්‍ර සේවනයේ හිටපු හැම දිනාටම සෙනෙහසින් එන්න කියලා ආරාධනා කරනවා. මොකද මාස ගණනක් මම බොහෝ දුක් විඳා මේ තැනට මේ ජයග්‍රහණය කරගන්න මං වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අවසානයේ ඔබ වෙනුවෙන් මේ තමන්ගේ දැක බලාගන්නේ දුර්ලභ පින රැස් කර ගැනීමට එදාට එන්න කියලා හැම දෙනෙකුටම ආදරෙන් ආරාධනා කරනවා. හොඳයි අපි දිගින් දිගටම ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා ඉදිරියේදීත් ඔබට මම අර සිහිපත් කළේ එන පාර හරියට තවත් විස්තර දැනගන්නට අවශ්‍ය නම් තරංගට කතා කරන්න 0.717 355 345 0.717 355 345 දුරකථන අංකයේ විවෘතයි. ලබන 26 වෙනිදා අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේදා උන්වහන්සේට ආශිර්වාද කරන්නත් මහා පින්කමකට දායක වෙන්නත් හිත් පහදවා ගන්නත් තමන්ට දෙවෙනියාව ඉන්නා වූ තණ්හාවත් අරින්නටත් හොඳම අවස්ථාවක් බවට පත් කරගෙන මේ මහා පින්කමත් සමග අත්වැල් බැඳ ගනිමු. ඒ අපේ ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක්, හිතට සැනසීම ගෙන දෙන අවස්ථාවක් බවට පත් වේවි. අපමණ පින් රැස් කරගන්න අවස්ථාවක් බවට පත් වේවි. කුසල් රැස් කරගන්නට තිබෙන මහා පූජනීය තෝතැන්නක් බවට මේ තන්තිරිමලේ පිච්චවනේ භූමිය පත් වේවි. ඉතින් ඒ නිසා මේ මහානීය පින්කමට දායක වෙන්න නැවත නැවත ඔබට තන්තිරිමලේ නෙමෙයි වරණ. එතන අපේ උද්‍යානයේ ඉඳලා තන්තිරිමලේට කිලෝමීටර් 30ක් තියෙනවා. තන්තිරිමලේ පාරේ. ඔව් තන්තිරිමලේ පාරේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මානිංගමුව හන්දියේ ඉඳලා කිලෝමීටර් 4යි තියෙන්නේ. ඒ සඳහා සම්බන්ධ වන්න. අද වැඩසටහනට අපිට සමු දෙන්න කාල වේලා උදා වෙලා අද වැඩසටහන වෙනුවෙන් වැඩම ආවදාළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට අපි නැවත පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ උදාාරතර මහා පුණ්‍ය කර්මය සාර්ථකව කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ඔබ වහන්සේට ලැබේවා. ඒ වගේම බලපෑම් එල්ල කරන්නා වූ මායාගේ ග්‍රහණයට හසු වෙලා ඉන්න එතුමුන්ට
සැබෑ සම්මාදිට්ඨික මාර්ගයේ පෙනේවා. ඒ තුලින් ඔබ වහන්සේට තවත් ඒ ඇගේ සහායද ලැබේවා. අවසානයේදී මහා පිංකමක් ලොවට දායාද කිරීමේ මහා කුසලය ඔබ වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනෙන් සමුගන්නවා. නැවතත් හෙට උදෑසන 8ට මෙත් පාමුලෙන් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.